අපි අද සූදානම් වෙන්නේ තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යාව විෂය අන්තර්ගත ඒකක තුලින් භෞතික විද්‍යාව යටතේ ඇති ඉතාම වැදගත් ඒකකය වන බලය ඒකකය පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් කරන්න. ඉතින් මුලින්ම දුවේ පුතේ දැනගන්න ඕනේ අපි භෞතික විද්‍යාව විශේෂ ශාස්ත්‍රය අධ්‍යයනය කරනකොට මේකේ මාතෘකා ගණනාවක් අන්තර්ගතයි. ඒ සියලු මාතෘකාවන් බහුතරය සියලු මාතෘකාවන් වලට අධ්‍යයනය කිරීම සඳහා මේ යාන්ත්‍ර විද්‍යාවේදී අපි කතා කරනු ලබන බලය කියන ඒකකය වඩාත්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ අපි කතා කරනවා ඉදිරියේ කාර්ය ශක්තිය කියලා ඒකකයක්, භ්‍රමණ චලිතය, ද්‍රව ස්ථිතිය, ඒ වගේම විද්‍යුත් චුම්බක සම්බන්ධව ඒ සියලු ඒකකවල අධ්‍යයනය කිරීම වලදී මූලිකවම මෙන්න මේ බලයේ සිද්ධාන්ත ඉතා වැදගත් වෙනවා. ගොඩාක් දුවපුතුන්ට මේ පාඩම අපහසු ඒකකයක් වෙලා තියෙනවා ගැටලු විසඳීමේදී. ඒ නිසා මම මේ ඒකකයේ තුල ඔයගලන්ට සවිස්තරාත්මක අධ්‍යයනයක් බලය පිළිබඳව විස්තර කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් පුතේ මුලින්ම අපි බලමු මේ බල ඒකකයේ සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන මූලික වචන කීපයක් ගැන. දැන් අපි දන්නවා පුතේ මේ කිසියම් වස්තුවක නැත්නම් අපිට කියන්න පුළුවන් ඕනෑම වස්තුවක සැලකුවත් වස්තුවේ අපි සලකනවා ස්කන්ධයක්. වස්තුවේ ස්කන්ධයක් කියන්නේ පුතේ වස්තුවේ ස්කන්ධය අපි සරලව අර්ථ දක්වන්නේ නම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය කියලා. වස්තුවක අඩංගු වන පදාර්ථ ප්‍රමාණය. හැබැයි අපි භෞතික විද්‍යාවේදී වඩා පොඩ්ඩක් තව සවිස්තරාත්මක අධ්‍යයනය කිරීමට මම උතන යොදා ගන්නවා වචන දෙකක්. එකක් තමයි ස්කන්ධ විදිහට මම ගන්නවා ගුරුත්වාකර්ෂණ ස්කන්ධය. ගුරුත්වාකර්ෂණ ස්කන්ධය. දැන් මොකද මේ ගුරුත්වාකර්ෂණ ස්කන්ධය කියන්නේ? දැන් අපි මේ පොළොව මත පෘථිවිය මත ඉන්නකොට ඕනෑම වස්තුවක් මත ක්‍රියාත්මකයි ස්වභාවිකව අපි කියනවා ගුරුත්වජ ත්වරණය. දැන් අපි මේ වස්තුව නිශ්චලතාවයෙන් මෙහෙම මුදා හැරියොත් එයාගේ එන්න ප්‍රවේගය වැඩිවීමක් වෙනවා. ඒ කියන්නේ පුතේ ත්වරණයක් ඇති වෙනවා. අපි ඕක හඳුන්වනවා ගුරුත්වජ ත්වරණය කියලා. එහෙනම් පුතේ ගුරුත්වජ ත්වරණය කියලා හඳුන්වුවාම අපි ගුරුත්වාකර්ෂණ ස්කන්ධය කියලා හඳුන්වන්නේ ඒ වස්තුව මත තියෙන වස්තුවේ බරක්. අපි කියනවා පෘථිවිය ප්‍රදේශයට ගුරුත්වාකර්ෂණය ඇති වෙන බලය අපි කියනවා වස්තුවක බර. මේ වස්තුවක බර මම ගන්නවා F කියලා. මේ වස්තුවේ බර ගුරුත්වජ ත්වරණයට දරන අනුපාතය අපි හඳුන්වනවා. ඒ කියන්නේ බෙදීමක්. අපි හඳුන්වනවා මොකක්ද? වස්තුවේහි ගුරුත්වාකර්ෂණ ස්කන්ධයේ විදියට. එහෙනම් පුතේ ඒක අදහස් කරන්නේ මොකක්ද? ඕනම වස්තුවක් ගුරුත්වයට තියෙනකොට අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. ඒ බලය අපි දක්වන්නේ නිව්ටන් වලින්. ඊට පස්සේ ඒකත් අපි සවිස්තරාත්මකව තවත් විස්තර කිරීමක් වෙනවා. අන්නේ ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්වජ ත්වරණයට දරන අනුපාතය අපි කියනවා ගුරුත්වජ ස්කන්ධය. දැන් බලන්න පුතේ ඔයාලගේ ටියුට් එකේ දක්වලා තියෙනවා පළවෙනි ස්කන්ධය නිවැරදි අර්ථ දැක්වීම වලදී දක්වලා තියෙනවා මෙහෙම ගුරුත්වාකර්ෂණ ස්කන්ධය කියලා. එතන පුතේ මෙහෙම ලියා ගන්න. වස්තුවක බර යනු ගුරුත්වාකර්ෂණ බලය ලෙස දැක්විය හැකි අතර මෙම ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්වජ ත්වරණයට දරන අනුපාතය
ගුරුත්වාකර්ෂණ ස්කන්ධය ලෙස දැක්විය හැක. එතන පහලින් මේ පොඩි රූප සටහනක් දාගන්න ඕගොල්ලෝ මේ විදිහට. මෙන්න ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. G කියලා ගුරුත්වජ ත්වරණයක් තියෙනවා ඕනෑම වස්තුවක් පෘථිවිය මත ක්‍රියාත්මක වෙනකොට. එතකොට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ස්කන්ධය කියලා. කියනවා මොකද්ද? ඒ ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්වජ ත්වරණයට දක්වන අනුපාතය අපි හඳුන්වනවා මොකද්ද? ගුරුත්වාකර්ෂණ ස්කන්ධය. යටින් මේ සටහනත් එතනින්ම පහලින් ඕගොල්ලෝ ලියා ගන්න. මේ බෝඩ් එකේ දැක්ක සටහනත් ඉතින් පහලින් ලියා ගන්න. දැන් අපි යනවා ඊළඟ දැන් අපි කතා කරන්නේ ගුරුත්වාකර්ෂණ ස්කන්ධය. ඊගාවට අපි දක්වන්නේ ස්කන්ධයේ අර්ධදැක්වීම දෙවෙනි ආකාර විදිහට අපි දක්වනවා මෙහෙම අවස්ථිතික ස්කන්ධය. ඊට කලින් පුතේ අපි අවස්ථිතිය කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් තමන්න දැනගන්න ඕනේ. මොකද භෞතික විද්‍යාවේ ඉතා වැදගත් වචනයක් අපි භාවිතා කරනවා. අවස්ථිතිය කියන්නේ පුතේ ඕනෑම වස්තුවක් වඩා කැමති වෙනවා එක්කෝ අපි කියනවා නිශ්චලතාවයේ ඉන්න. ඒ කියන්නේ දැන් ඒකට බලපාන වස්තුවේ ස්කන්ධය. ස්කන්ධය වැඩි වස්තුන් නිශ්චලතාවයේ ඉන්න වැඩි කැමැත්තක් දක්වනවා. වැඩි ආසාවක් තියෙනවා. ඒ වගේම චලනය වෙන වස්තුවක්මුත් අපි කියනවා එයා කැමති වෙනවා චලනය වෙමින් පවත්වා ගන්න. ඒකට එයා කැමති නැහැ තරම්ම කැමැත්තක් දක්වන්නේ නිශ්චල වෙන්න. එයා කැමති වඩා කැමති චලනය වෙන්න. එහෙනම් මේකේ අපි කියනවා එතකොට කිසියම් වස්තුවක් නිශ්චලතාවයේ තියෙනකොට අපි කියනවා ඒක චලිත ස්වරූපය වෙනස් කරවන්න අකමැත්තක් දක්වනවා. ඒ කියන්නේ නිශ්චලතාවයේ විදය ගන්න අකමැත්තක් දක්වනවා. එහෙම නැත්නම් වස්තුවක් චලනය වෙනකොට නිශ්චල වෙන්න චලනය පවත්වා ගන්න තමයි කැමති. නිශ්චල පවත්වා ගන්න එතකොට අකමැතිද ඒ වෙලාවට. ඒක අපි අදහස් කරනවා වස්තුවක් නිතරම චලිත ස්වරූපේ වෙනස් කරන්න අකමැති. ඒකට අපි කියනවා ඔකට වස්තුවේ අවස්ථිතිය කියලා. ඒකට අවස්ථිතිය කියන රාශියට ප්‍රධාන සාධකයක් වෙනවා වස්තුවේ ස්කන්ධය. දැන් අපි දන්නවා අපි හිතමු දැන් අපි කියමු මෙහෙම අපි හිතමු මේ ගොඩාක් මහත ළමයෙක් ගත්තොත් එයා ටිකක් ක්‍රියාශීලී වෙන්න චලනය වෙන්න අකමැත්තක් දක්වනවා. මේ දුවන චලනය වෙන්න අකමැති නිශ්චලතාවයෙන්. ඒක අපි කියනවා ඒකට එයාගේ අවස්ථිතිය වැඩි කියලා. එහෙනම් අවස්ථිතියට බලපානවා මොකද්ද? ඒ වස්තුවේ ස්කන්ධේ බලපානක් ඇති වෙනවා. දැන් බලන්න පුතේ පහළ මාතෘකාවේ තියෙනවා අවස්ථිතිය කියන අදහස දක්වලා ඕනෑම වස්තුවක් සිය වර්තමාන චලිත ස්වරූපය වෙනස් කිරීමට අකමැත්තක් දක්වයි. මම අර විස්තර කළේ ඒ කතාව. චලිත ස්වරූපය වෙනස් කරන්න දෙකම අකමැත්තක් දක්වනවා. අපි ඒකට කියන්නේ වස්තුවේ අවස්ථිතික ගුණය කියලා අවස්ථිතිය කියලා අපි හඳුන්වනවා. ඒකේ අපි දෙවිදිහකට කියනවා නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේ පවතින චලනය වෙන වස්තුවක් චලනය පවත්වා ගන්න නිතරම කැමැත්තක් දක්වනවා. ඒක තමයි අවස්ථිතිය කියන ගුණයේ අදහස වෙන්නේ. ඒක නම් අපි විශේෂත්වයෙන් දක්වනවා මොකද චෛත ස්වරූපය වෙනස් කිරීමට තියෙන අකමැත්ත තමයි අවස්ථිතිය. ඔන්න අවස්ථිතිය භාවිතා කරලා අපි අදහස් කරනවා අවස්ථිතික ස්කන්ධය දැක්වීමක් කරා. අවස්ථිතික ස්කන්ධය. දැන් අපි හිතමු වස්තුවක් මත කිසියම් බලයක් යොදනවා. මෙයාගේ තෝරණය මම ගන්නවා A. බලය මම ගන්නවා P. මේ වස්තුව මත
P කියලා බලයක් යෙදිලා ඒ බලය යෙදෙනකොට ත්වරණයකට ලක් වෙනවා. ඒත් අපි ඒ වෙලාවේ වස්තුවේ මේ ස්කන්ධය දක්වන්න අපි ඒකට අදහස් ගන්නේ දැන් චලනය වෙන වස්තුවක්. පැහැදිලිනේ? දැන් මෙයාගේ තියෙනවා මොකද්ද? අවස්ථිතික ස්කන්ධයක්. අවස්ථිත ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ බලය බෙදනවා ත්වරණය. ඒ වස්තුම ඇති වෙන බලය ත්වරණයෙන් බෙදුවාම අවස්ථිත ස්කන්ධය. පැහැදිලිද? අපි එහෙනම් දැන් ස්කන්ධේ අපි පවතින ස්වરૂපයන් අනුව ආකාර දෙකක් කිව්වා. ගුරුත්වාකර්ෂණ ස්කන්ධය, අවස්ථිත ස්කන්ධය. P බලයක් යොදලා ත්වරණය ඒ පවත්වා ගන්නවා නම් අපි ඒකට කියනවා ඒ බලය ත්වරණයට දක්වන අනුපාතය අවස්ථිත ස්කන්ධය. එතකොට අපි ඔතන විස්තර කිරීම ලියා ගන්න අවස්ථිත ස්කන්ධය යටින් කතයක් දාලා ලියා ගන්න අවස්ථිත ස්කන්ධය යටින් ඉඳ තියලා තියෙන දැන් ලියා ගන්න ටියුට් එකේ වස්තුවක ස්කන්ධය වැඩිවත්ම අවස්ථිතියද වැඩිවන අතර ස්කන්ධය වැඩිවත්ම අවස්ථිතියද වැඩිවන අතර ස්කන්ධය සහ අවස්ථිතිය අනුලෝමව සමානුපාතික වේ. ඉලක්කතේ එනම් වස්තුවක් මත P බලයක් යෙදෙන විට සිම්පල් A ත්වරණයක් ඇතිවේ නම් එම යොදන P බලය ඇතිවන ත්වරණයට දක්වන අනුපාතය අවස්ථිති ස්කන්ධය වේ. දැන් එතකොට මේ ස්කන්ධයන් දෙක අපි දැන් ගැටළු වල දැන් ගොඩාක් දෙනෙක් දැන් මෙහෙම මේ ස්කන්ධ මේක අවස්ථිත ස්කන්ධය මේක ගුරුත්වාකර්ෂණ ස්කන්ධය එහෙම කියලා ස්කන්ධය අපි ගැටළු වලදී නම් දෙක දෙවිදිහකට භාවිත යොදා ගන්න නැතුව අපි එකට ස්කන්ධය කියලා කියනවා. ඒ ස්කන්ධය කියලා කියන්නේ දුවේ පුතේ පරීක්ෂණාත්මකව නිව්ටන් විසින් ඔප්පු කරලා පෙන්නනවා. මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ස්කන්ධයයි අවස්ථිත ස්කන්ධයයි අගයන් දෙක පරීක්ෂණාත්මකව සමානයි කියලා. හැබැයි පුතේ අපි ගුරුත්වය යටතේ චලිත වන වස්තුන් වලදී ඇත්තටම මේකේ ස්කන්ධය කියලා අපි උදාන්නේ මොකක්ද? ගුරුත්වාකර්ෂණ ස්කන්ධය. පැහැදිලිද? ගුරුත්වය යටතේ කියන්නේ මේ චලිත ස්වරූපයේ පොළොව මත වස්තුන් වියල පාල යන අවස්ථා, අනත්තල් යන අවස්ථා, ඒ අවස්ථාවල භාවිතා කරනවා ත්වරණය, ගුරුත්වජ ත්වරණය භාවිතා වෙනවා. එන්නේ අවස්ථාවල පුතේ අපි ස්කන්ධය විය යුත්තේ මොකක්ද? ගුරුත්වාකර්ෂණ ස්කන්ධය. වෙනත් ඕනෑම අවස්ථාවක බාහිර බලයක් යොදලා ත්වරණය වන අවස්ථාවල අපි වස්තුවට ස්කන්ධය කියලා යොදා ගන්න තියෙන්නේ මොකක්ද? ඒක අවස්ථිති ස්කන්ධය. දැන් අපි පැහැදිලි කළා මොකද්ද? වස්තුවක චලිත ස්වરૂපය වෙනස් කරන්න ඒ වස්තුවේ වෙනස් කරගන්න අකමැත්තක් තියෙනවා. ඒ අකමැත්ත අපි කියන්නේ අවස්ථිතිය. එතකොට වස්තුවේ චලිත ස්වરૂපය වෙනස් කිරීමට අකමැත්තක් තියෙන අකමැත්ත අපි හඳුන්වන අවස්ථිතිය. එන වස්තුව චලනය වෙන අවස්ථාවක සලකුවාම බලයක් යොදලා බලයක් යදුවාම ත්වරණයක් ඇති වෙලා තියෙනවා. ඒ බලය ත්වරණයට දක්වන අනුපාතය අපි කියනවා
අවස්ථිත ස්කන්ධය. හැබැයි මේ ස්කන්ධයන් දෙක පරීක්ෂණාත්මකව සනාථ කරලා තියෙනවා. ස්කන්ධයන් දෙකේම ලැබෙන්නේ එකම අගයක් බව. හරි. අපි යමු ඊළඟ අනුමාත්‍රිකාව විදිහට සලකනවා රේඛීය ගම්‍යතාවය. මේ වචන ටික පුතේ හරි වැදගත්. මොකද භෞතික විද්‍යාවේ මේ යාන්ත්‍ර විද්‍යාව කොටසට අපි එළඹෙනකොට මෙන්න මේ අර්ධදැක්වීම් ටික හරියට තේරුම් ගන්න. එතකොට අපිට මේ ඒකකයේ સિદ્ધාන්ත ගැන හොඳ අවබෝධයක් තමයි ලැබෙනවා ඇති. දැන් බලමු අපි රේඛීය ගම්‍යතාවය. දැන් අපි රේඛීය ගම්‍යතාවය කියලා හඳුන්වන්නේ කිසියම් වස්තුවක් මත අපි තමයි ස්කන්ධයේ M. මෙයාගේ v ප්‍රවේගයක් තියෙනවා නම් අපි වස්තුවේ ගම්‍යතාවය රේඛීයව ඇතිවන ගම්‍යතාවය. මේක රේඛීය මාර්ගයක චලනය වෙනවා. එතකොට v වේගයක් තියෙනවා. ඒ v වේගය තියෙන මොහොතේ මෙයාගේ රේඛීය ගම්‍යතාවය අපි කියන්නේ ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. අපි දානවා mv කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ p කියන සංකේතයේ ගම්‍යතාවයට p = mv. එහෙනම් ඔට කිසියම් වස්තුවක ස්කන්ධය වෙනස් වෙනකොට ස්කන්ධය නියත පවතිනවා ප්‍රවේගය වෙනස් වෙනකොට අපි කියනවා එයාගේ ගම්‍යතාවයත් වෙනස් වෙනවා. එතකොට අපිට ගම්‍යතාවයේ පොඩි අදහසක් Tamanට එනවා. විශාල වස්තුවක කුඩා ප්‍රවේගයක් තිබුණත් මෙයා m වැඩි වෙනකොට මෙයා ප්‍රවේගය අඩු වුණත් එයාගේ වැඩි ගම්‍යතාවයක් තියෙනවා. ඒ වගේම කුඩා වස්තුවක ඉතා විශාල වේගයක් තියෙනවා නම් දැන් අපි කියන්නේ මේ අපි කියනවා මූණිස්සමක වගේ වෙඩි තියෙනකොට ඒ වෙඩි උණ්ඩේ ඉතා වේගයෙන් ගමන් කරනවා. හැබැයි ස්කන්ධය අඩුයි. වේගය ඉතා වැඩි. එහෙනම් අපි කියන පුතේ ඒ අවස්ථාවේ යාට වැඩි ගම්‍යතාවයක් තියෙනවා. ඒක බලපාන්නේ මොකද්ද කොට බොහෝ විට වස්තුවේ ස්කන්ධය වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැනේ. ලක් වෙන්න පුළුවන් වේගය. එහෙනම් වේගය අඩු වැඩි වෙනකොට ස්කන්ධය අඩු වස්තුන් තියෙන එක හරි. ස්කන්ධය වැඩි වස්තුනුත් තියෙනවා. ඒකත් හරි. එකම වස්තුවේ ගත්තාම ස්කන්ධය අඩු වැඩි වීම සිදු වෙන්නේ නැහැ. හැබැයි පුතේ වේගය වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. එහෙනම් වේගය අඩු වැඩි වීමේදී මොකද වෙන්නේ? යාගේ රේඛීය ගම්‍යතාවයත් වෙනස් වීමකට ලක් වෙනවා. හරි. එහෙනම් එතන ලියා ගන්න රේඛීය ගම්‍යතාවය යටතේ අපි p කියන සංකේතය භාවිතා කරනවා. වස්තුවක රේඛීය ගම්‍යතාවය යනු ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය වේ. ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය වේ. එතනින් පහලින් මෙන්න මේ සම්බන්ධතාවයත් අපි ලියාගමු. මේ සම්බන්ධතාවය ලියාගමු. ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය වේ. එතකොට පුතේ මෙයාගේ අපි රේඛීය ගම්‍යතාව කියන එකත් අපි හඳුන්වන්නේ දෛශිකයක් විදිහට. මොකද මෙයාගේ රේඛීයව දිශාවක් නිරූපණය වෙනවා. විශාලත්වයකුත් තියෙනවා. එහෙනම් දිශාවක් විශාලත්වයක් තියෙන භෞතික රාශිය අපි හඳුන්වන්නේ දෛශික විදිහට. මේක ඇත්තටම දෛශිකයක්. විශාලත්වය සහ දිශාවක් නිරූපණය වෙනවා. හරි. අපි යමු ඊළඟ ඉතා වැදගත් අනුමාත්‍රිකාව විදිහට රූපේ දැක්වෙනවා. මේ කොටස දැක්වෙනවා ටියුට් එකේ බාහිර බල හා අභ්‍යන්තර බල. අපි පහත රූප සටහන සලකමු. හරි. අපි දැන් බලමු වස්තුවක් මත සාකච්ඡා වෙන බාහිර බල සහ අභ්‍යන්තර බල කියන්නේ මොනවද මේ? දැන් අපිට බොහෝ දුපුතුන්ට මේ කාරණාව ගොඩාක් පටලවා ගන්න දෙයක්. මේ විස්තරයේ නෝට් එක සවිස්තරාත්මකව දෙන්නෙත් ඒකයි. මොකද බලය පාඩම නිකාම්ම සිද්ධාන්ත කැරි කීපයක් නිකන් කරගෙන ගිහිල්ලා මේක උත්තර ලියන්න බලය ගණන් හදන්න බෑ. ඒ නිසා මම උත්සාහ කරන ඔයගලන්ට නිවැරදි අංග සම්පූර්ණ දැනුමක් ලබා දෙන්න මෙම එකේ තුලින්. දැන් මේ අපි කිසියම් පද්ධතියක් වෙන් කරලා ගත්තාම Tamanට තේරෙන්න ඕනේ මේ පද්ධතියට පිටින් එළියෙන් ක්‍රියා කරන බල අපි කියනවා බාහිර බල. බාහිර බල. මේ පද්ධතිය අපි වෙන් කර ගන්න පද්ධතිය වස්තුවක් වෙන්න පුළුවන්, වස්තු කීපයක් වෙන්න පුළුවන්.
එයාට එළියෙන් ක්‍රියා කරන බලයක් අපි කියන්නේ බාහිර බලයක් විදිහට. එතකොට සමහර පද්ධතිවල ඒ පද්ධතිය වෙන් කළාම එයාගේ ඇතුලේ තියෙන බල අපි හඳුන්වනවා මොනවද? අභ්‍යන්තර බල විදිහට. එළියෙන් එනවනම් අපි බාහිර කියන්නේ එළියෙන් කියන එන්නේ. එළිය පිටතින් ක්‍රියා කරන බලය බාහිර බලයක්. එතකොට ඇතුලේ පද්ධතිය සලකන ලද පද්ධතියේ ඇතුලේ තියෙන බල අපි හඳුන්වන්නේ අභ්‍යන්තර බල. දැන් මම මෙහෙම උදාහරණයක් ගන්නවා පුතේ. දැන් මේ මේසයක් මත මම කිසියම් පෙට්ටියක් තියලා තියෙනවා. මේ පෙට්ටිය තියෙනවා අපි දැන් ඉස්සරහට තව බලය ගැන මේ බල වර්ග සාකච්ඡා වෙනවා. මම දැන් මේ පොඩ්ඩක් මේ මූලික අදහසක් ගන්න ඕගොල්ලන්ට කියන්නේ. මම අහන් තියෙනවා මේ පෙට්ටිය ස්පර්ශ වෙනකොට දැන් මේ පෑන හිතන්න මේ පෑන මෙහෙම තියෙනකොට අතමත බලයකුත් තියෙනවා. ඒ වගේම පෑන මත බලයකුත් තියෙනවා. අපුත ඒකට හඳුන්වන්නේ ප්‍රතික්‍රියාවක් විදිහට. අතමත ඇති වෙන බලයක් තියෙනවා. පෑන මත ඇති වෙන බලයක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රතික්‍රියාව. අපි දැන් ඉදිරියට විස්තර කරනවා තව විස්තරාත්මකව කරනවා. මම මේ ආගය ලක්වා තියෙන පුතේ මේ මේසයට ඇති වෙනවා බලයක් මේ පෙට්ටිය නිසා. ඒ වගේම මේසෙන් පෙට්ටිය මත බලයක් ඇති වෙනවා. දැන් අපි හොඳට බලමු දැන් මේ තියෙන බල විස්තර වෙන් කරගන්න පුළුවන්ද කියලා. මම mg කියලා දාලා තියෙනවා පුතේ ගුරුත්වය යටතේ තියෙන වස්තුවකේ බර ස්කන්ධය එමුණ පෙට්ටියේ බර mg කියලාම දාලා තියෙනවා. දැන් එහෙමනම් මේ mg කියන්නේ ගුරුත්වය නිසා ගුරුත්වජ ත්වරණයෙන් වස්තුව මත ඇති වෙන බලය. අපි කියන්නේ ඒක ගුරුත්වාකර්ෂණ බලය. ඒක ඇති වෙන්නේ පෘථුවියෙන් පෙට්ටිය මත. මම මේක විතර ලියලා තියෙනවා මේ. පෘථුවියෙන් පෙට්ටිය මත. ඒ කියන්නේ දැන් පෙට්ටිය සැලකුවාම ඒ පෙට්ටියට ඇති වෙන මෙයා කවුද? බාහිර බලයක්. පැහැදිලිද? ඒක ගුරුත්වය යටතේ පෘථුවිය ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය නිසා බලය තමයි ඒක අදහස් කරන්නේ. ගුරුත්වජ ත්වරණයෙන් තමයි ඇති වෙන්නේ. එහෙනම් අන්නේ බලය අපි කියන්නේ පෙට්ටිය සැලකුවාම ඒ වස්තුවේ බල දැන් කෙනෙකුට දෙන්න පුළුවන් මේ වස්තුව බල කියන එක වස්තුව ඇතුලේ එකක් කියලා. නෑ මොකද ඇතුලේ එකක් නෙමෙයි ඒක ඇති වෙන්නේ ගුරුත්ව ත්වරණය නිසා. ඒක පෘථුවියෙන් ඇති වෙන පෙට්ටිය මත බලයක්. එහෙනම් අපි කියනවා මේ mg කියන බලය අපි කියන්නේ පෘථුවියෙන් ඇති වෙන බලය පෙට්ටියට බාහිර බලයක්. එතකොට මේ R කියන බලය ඇති වෙන්නේ පුතේ මේසෙන් පෙට්ටිය මත මේ. මේසෙන් පෙට්ටිය මත. මේ පෙට්ටිය මත තියෙන ප්‍රතික්‍රියා බලය ප්‍රතික්‍රියාව R මේ මේසෙන් පෙට්ටිය මත. එතකොට පෙට්ටිය මත කියලා කියන්නේ මේසෙන් නැති වෙන්නේ. එහෙනම් මේසෙන් පෙට්ටිය තියෙන බලය අපි කියන්නේ ඒක පෙට්ටියට සලකුවාම බාහිර බලයක්. ඒ වගේ මේ R ඇති වෙන්නේ පෙට්ටියෙන් මේසෙ මත. මම ලියලා තියෙනවා ඒක. පැහැදිලිව ලියා ගන්නත් ඕනේ ඕගොල්ලෝ. පෙට්ටියෙන් මේසෙ මත මේ පෙට්ටිය නිසා මේසෙ මත බලයක් ඇති වෙනවා. අපි කියන්නේ ප්‍රතික්‍රියාව දෙකම සමානයි R. එතකොට මේසය සැලකුවාම මේසයට ඒක මොකද්ද? බාහිර බලයක්. මේසයට බාහිර බලයක්. පෙට්ටියනේ මේක මේසයට මේ බලය. එතකොට පුතේ මම දැන් මේ පෙට්ටිය සහ මේසය දෙකම වෙන් කළා. මම මේ කඩේ දක්වලා මෙන්න මේ ආකාරයට මේ පෙට්ටිය සහ මේසය දෙකම සැලකුවාම මේ ආග බලයයි මේ ආග බලයයි තියෙන්නේ ඒ දෙන්න ඇතුලේ. පැහැදිලිද? මෙයාගෙන් මෙයාට එතකොට මේ බලය ඇති වෙන්නේ මේ බලය ඇති වෙන්නේ මෙයාගෙන් මෙයාට මේ බලය ඇති වෙන්නේ මෙයාගෙන් මෙයාට. ඒ දෙක දෙන්න ඇතුලේ ඉන්නේ. එහෙනම් අපි කියනවා පෙට්ටිය සහ මේසය දෙකම සැලකුවාම මේ දෙන්නම එකට අපි පද්ධතිය වෙන් කරලා ගත්තොත් අපි කියනවා ඒ පද්ධතියේ මේ ආකාර වෙන්නේ මොකද්ද? දෙන්න අතර බල හෝමාරු වීමක් වෙලා තියෙන්නේ. අපි ඒකට කියනවා මොනවද? අභ්‍යන්තර බල. එමුනා පුතේ ඉතා වැදගත් අපිට මේවා තනි තනියෙන් ගත්තාම එතකොට මේ mg කියන තනි තනි බල සැලකුවාම බාහිර බලය පෙට්ටිය දිශාවට තියෙන ඒවා මේවා r පෙට්ටිය පැත්තට mg පෙට්ටියට මෙයා ඇති වෙන්නේ මේසෙන් මේ mg ඇති වෙන්නේ පෘථුවියෙන් ඒ දෙන්න පෙට්ටිය මත බල මෙයා සැලකුවාම මෙයා බලය ඇති වෙන්නේ පෙට්ටියෙන් මේසේ මත මේ පෙට්ටිය පැත්තෙන් එන්නේ මෙහාට බලයක් මේසේ මත ඒක මේසේ සැලකුවාම බාහිර බලයක් එහෙනම් මේසයට බාහිර බලයක් මම මේ R දෙන්නම
පේනවා මේ පද්ධතියම මේසේ සහ පෙට්ටිය දෙකම සැලකුවා මේ දෙන්න බල දෙක ඇතුළේ හෝමාගු වීමක් වෙලා තියෙන ආකාර විදියට පෙට්ටියෙන් මේසයට මේසයෙන් පෙට්ටියට ඒ අභ්‍යන්තර එතකොට මේ පද්ධතිය සැලකුවාම දෙකම එකට ගත්තාම ඒ ආකාර කියන්නේ අභ්‍යන්තර බල පැහැදිලි එහෙනම් මේ රූපය මේ මම සලකලා තියෙන පෘථිවියේ විදියට මේ පෘථිවිය මත තමයි මේ බලය ක්‍රියාත්මක වෙන්නේ පෘථිවියෙන් වස්තුව මේ පෙට්ටිය මත එහෙනම් Tamanට පුළුවන් වෙන්න ඕන දැන් මෙන්න මේ අභ්‍යන්තර බල සහ ඒ අදාළ පද්ධතියට බාහිරින් ක්‍රියා කරන බල මොනවද කියන එක සවිස්තරාත්මකව අධ්‍යයනය කරන්න. හරි. එහෙනම් එතන පුතේ පැහැදිලිව ලියා ගන්න මාතෘකාව තියෙනවා බාහිර බල සහ අභ්‍යන්තර බල. ඒක ලියා ගන්න මෙහෙම. සලකා බලන පද්ධතියක පද්ධතියට අයත් නොවන වස්තුවක් මගින් සලකා බලන පද්ධතියට අයත් නොවන වස්තුවක් මගින් අයත් නොවන වස්තුවක් මගින් සලකා බලන පද්ධතියට අයත් වස්තුවක් මත සලකා බලන පද්ධතියට අයත් වස්තුවක් මත ඇති කරන බලයක් බාහිර බලයක් ලෙස දැක්විය හැක. ඊළඟ කතාවක් දාලා යන්න. සලකා බලන පද්ධතියක අයත් වස්තුන් තුල සලකා බලන පද්ධතියක අයත් වස්තුන් තුල එම පද්ධතිය තුලම හෝමාරු වන බල ලෙස එම පද්ධතිය තුලම හෝමාරු වන බල ලෙස අභ්‍යන්තර බල දැක්විය හැක. මම කඩේක දක්වලා තියෙන මෙන්න මේ කොටුව කඩේක දක්වලා තියෙන කඩේක කොටුව තමයි මේ ආකාරයකින් ආකාරයන් දෙකම මේ ආකාර සහ දෙකම සැලකුවාම පෙට්ටිය සහ මේසය දෙකම සැලකුවාම මේ ආකාර කියලා කියන්නේ අභ්‍යන්තර බලයක්. මේ බල තුන තනි තනියෙන් සැලකුවාම ඒකේ අදාළ පද්ධතිය අනුව බාහිර බල. පැහැදිලි. හරි. මේ රූපේ පහලින් අද ගන්න. ඉඳ තියලා තියෙන උතන උදාහරණ කියලා මේ රූපේ පහලින් අද ගන්න. තමන්ට තව කාලය රූපය අද ගන්න අවශ්‍ය නම් වීඩියෝ එක පෝස්ට් කරලා රූපය අද ගන්න පුළුවන්. අපි යමු ඊගා මාතෘකාවට චලිතය පිළිබඳ නිව්ටන් නියම. දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාඩමේ ඊටාම වැදගත් කොටසකට තමයි යන්නේ. මම මේ පාඩම මූලික කොටස් තුනකට වෙන් කර ගන්න ප්‍රධානම ලෙස ඒව තමයි වස්තුන්ගේ චලිත වීම ඇතිවන අවස්ථා සම්බන්ධව සාකච්ඡා කරනවා මේ මුල් කොටස යටතේ. අපි මෙතෙන් තමයි දැන් පාඩම යන්නේ. නිව්ටන් නියම සහ භාවිත දක්වා සාකච්ඡා කිරීමට යනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා බල සමතුලිතතාවය සම්බන්ධව. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා වස්තුවක් මත ඇතිවන සංප්‍රයුක්ත බලයේ විශාලත්වයේ සෙවීම සම්බන්ධව. වස්තුන් මත බල කීපයක් ඇති වුණාම සංප්‍රයුක්ත බලය. එතකොට මේ පාඩම ප්‍රධානතම ක්‍රම තුනක් ඔස්සේ යන්න මේ මූලික පළවෙනි කොටස අපි සාකච්ඡා කරන පළවෙනි ගණන් ආකාරයට යන්න හදන්නේ. පළවෙනි අභ්‍යාසයට යන්න හදන්නේ. වස්තුන්ගේ චලිත වීම වන අවස්ථාව ගැන එහෙම නැත්නම් ත්වරණය වීම අවස්ථාව ගැන සාකච්ඡා කරන්න යන්නේ. දැන් මේ නිව්ටන් නියම වලින් මොකද්ද පුතේ අපි අදහස් කරන්නේ? අපි කියනවා වස්තුවක් මත නිව්ටන්ගේ පළවෙනි නියමය වස්තුවක් මත බාහිරින් අසන්තුලිත බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් කියන්නේ අපි කියනවා සංප්‍රයුක්ත බලයක් යෙදෙන්නේ නැත්නම් එහෙම නැත්නම් තනි බලයක් යෙදෙන්නේ නැත්නම් ඒ වස්තුව පවතින්න ඕනේ එක්ක නිශ්චලතාවයේ පවතින්න ඕනේ එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න ඕනේ. ඔක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් අදහස් වෙන්නේ. එතකොට වස්තුවක නිශ්චලතාවයේ පැවතීම හෝ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් ගන්නකොට අපි අදහස් කරනවා එයා මත බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැහැ කියන එක. පැහැදිලි. ඔක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමය. එතකොට
පළවෙනි නියෝජන ටියුට් එකේ දක්වලා තියෙනවා යම් දිශාවක් ඔස්සේ වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් එම දිශාවට වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාව චලනය වෙමින් හෝ පවතී. ඒ කියන්නේ ඉච්ඡල වෙන්නේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් පවතින්නේ වස්තුව මත බාහිර බලයක් අසන්තුලිත බලයක් ක්‍රියා කරන්නේ නැති අවස්ථාවක. දැන් අපි ඊගාට පොඩි දෙවෙනි නියමයට කලින් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා සමුද්දේශ රාමුවක් කියන්නේ මොකක්ද කියන එක. අපි දැන් බලමු පුතේ ඊට වැදගත් කොටසක් ගැන සාකච්ඡා කරන්නේ සමුද්දේශ රාමු. සමුද්දේශ රාමු එමත් අපි කියනවා නිර්දේශ රාමු. දැන් අපි සලකන්නේ මේකයි පුතේ සමුද්දේශ රාමුවක් කියලා අපි හඳුන්වනවා කිසියම් පද්ධතියක් විස්තර කරනකොට චලිතයක් විස්තර කරනකොට වස්තුවක ඒ චලිතය විස්තර කරන වස්තුව අදාළ පරිසර කොටසක් අපි කියනවා නිශ්චලයයි සලකනවා. පැහැදිලි. එතකොට අතන කතාව කියවෙන්නේ කිසියම් පරිසරයේ වස්තුවක් පේනකොට අපි ඒ පරිසරයේ අදාළ කොටසක් වෙන් කරලා ගන්නවා. ඒ සැලකීමට සිදුවෙන කොටස අපි සලකන්නේ නිශ්චල විදියට. එන්නේ සලකන රාමුව අපි කියන්නේ සමුද්දේශ රාමුව. මම උදාහරණයක් මෙහෙම ගන්නම්. දැන් මම දැන් මෙතන පොළොව මත මේ හිටගෙන ඉන්නවා. මේ ගොඩනැගිලි ගස් ගහ කොළ ඒවා චලනය වෙන්නේ නැහැ. මමත් චලනය වෙන්නේ නැහැ. මම මේක තැනක ඉන්නවා දැන්. උඩ මේ අදාළ පරිසරය අවට කොටස අපි කියන්නේ මේක සමුද්දේශ රාමුව. නිශ්චලයි. නිශ්චල කොටසක්. දැන් ගහ සැලවෙන්න පුළුවන්. ගහ එහෙට මෙහෙට යන්නේ නැහැ. ගොඩනැගිල්ල එහෙම යන්නේ නැහැ. මමත් දැන් නිශ්චලව ඉන්නවා. අන්න මේ රාමු කොටස අපි කියන්නේ රාමුව වට පරිසර කොටස අපි කියන්නේ සමුද්දේශ රාමුව. සාපේක්ෂව නිශ්චලයි. මම තව උදාහරණයක් ගන්නම්. අපි හිතමු දැන් මම මෝටර් රථයක් තුල ඉඳගෙන ඉන්නවා. මෝටර් රථය චලනය වෙනවා. දැන් මෝටර් රථයේ දැන් මම ඉඳගෙන ඉන්න තවත් අය ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ ඉඳගෙන ඉන්නවා මෝටර් රථයේ අභ්‍යන්තර කොටසේ සීට් ඒවා ටික ඒ ඔක්කොම දැන් නිශ්චලතාවයේ තියෙනවා. දැන් මෝටර් රථය යනවා. එහෙනම් අන්න ඒ අදාළ පරිසර කොටස අවට පරිසර කොටස අපි කියන්නේ සමුද්දේශ රාමුව. මෝටර් රථයේ අභ්‍යන්තර තුල. පැහැදිලිද? ඒ කොටස නිශ්චලයි ඇතුළ. ඇතුළේ ඉන්න අය කොහොමත් එහෙම යන්නේ නිශ්චලතාවයේ ඉන්නවා. දැන් මෝටර් රථයේ ගමන් කරනවා. එහෙනම් පුතේ අපි සමුද්දේශ රාමුවක් කියන විස්තර කිරීම දක්වලා තියෙනවා ටියුට් එකේ. ඕනෑම චරිතයක් තේරුම් ගන්න අපිට අවශ්‍ය වෙනවා කිසියම් පරිසරයක් නිශ්චලයි කියන එක අපි විස්තර කරනවා. ඒක අපි කියන්නේ නිශ්චලයි කියන පරිසර කොටස අපි කියන්නේ සමුද්දේශ රාමුවක්. එහෙම නැත්නම් නිර්දේශ රාමුවක් කියන එක. දැන් නිර්දේශ රාම ප්‍රධාන කාරණා දෙකයි. එකක් තමයි නිර්දේශ රාම මෙතන සමුද්දේශ රාම ප්‍රධාන කාරණා දෙකයි. එක අපි කියනවා අවස්ථිති. මේ තමයි වැදගත්. අවස්ථිති සමුද්දේශ රාම. ඒකට අපි කියනවා ඕකේ තොරණ රහිත කියලා. තොරණ රහිත. අපි දෙවෙනි එක කියනවා අවස්ථිති නොවන සමුද්දේශ රාම. අවස්ථිති නොවන සමුද්දේශ රාම. අපි කියනවා තොරණය සහිත. එතකොට යටින් කාරණා දෙකක් ලියා ගන්න ඕනේ. දැන් අපි කලින් අවස්ථිතිය කියන එක දැක්වුවා. දැන් අපි සලකන්නේ අවස්ථිතිය කතා කළා. අපි කලින් විස්තර කළාම වස්තුවක් චලනය වෙනස් කරන්න දක්වන අකමැත්ත අපි කියන චෛතසික වෙනස් කරන දක්වන අකමැත්ත අපි කියන අවස්ථිතිය කියන එක. તો මෙතන අපි කියන්නේ අවස්ථි සමුද්දේශ රාම කියලා හඳුන්වන්නේ තොරණය වෙන්නේ නැති අවස්ථා. මෙතන අපි දක්වන්නේ තොරණය සහිත අවස්ථා. එතකොට ඔන්න ඔය කාරණා දෙක අපි විස්තර කරන සමුද්දේශ රාම ප්‍රධාන ආකාර දෙකයි. උඩ මෙතන විස්තර වෙනවා. දැන් නිව්ටන්ගේ පළවෙනි නියමයේ අදහස් කළේ මොකක්ද කොට? පළවෙනි නියමයේ අදහස් කළා අසන්තුලිත බලයක්
බලපාන්නේ නැත්නම් නිශ්චලතාවයේ පැවතීම හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම සිදු වෙනවා. එතකොට ඒක අදාළ වෙන්නේ අවස්ථිතිය කාමුවක් කියන එක. ඇයි? ඒක නිශ්චලතාවයේ පැවතීමක් ගැන සාකච්ඡා කරන අවස්ථාවනේ. බාහිර බලයක් බලපාන්නේ නැහැනේ. මේ පළවෙනි නියමේ. මෙන්න පළවෙනි නියමයට අනුකූල වෙන්නේ මොකද්ද මෙන්න මේ. මෙන්න මේ කොටස. අවස්ථිති සමුද්දේශ කාම. පැහැදිලිද? චලනය වෙන්නේ නැහැ. එක්කෝ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. තෝරණය වෙන්නේ නැහැ. තෝරණය රහිත කියලා කියන්නේ අපි ඒකයි. දැන් පළවෙනි නියමෙන් කියවෙන්නේ වස්තුවක තියෙන ස්වරූප දෙකක් ගැනනේ. එකක් තමයි නිශ්චලතාවයේ පැවතීම. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම. අන්නේ අවස්ථාව අපි කියන්නේ මේක අවස්ථි සමුද්දේශ කාමයක් අවස්ථාව තමයි පළවෙනි නියමයට අනුකූල වෙන්නේ. ඉතින් යටින් මුදේ ටියුට් එකේ එක දෙක කාරණා දෙක ලියා ගන්න. ඒක ලියාගත්තට පස්සේ යටින් කතක දෙකක් දාලා තියෙනවා. එතන ලියා ගන්න පළවෙනි කතකේ විදිහට පළවෙනි කතකේ නිව්ටන්ගේ පළමු නියමය අනුකූල වන්නේ අවස්ථිති සමුද්දේශ කාම. වාහන ඇතුලේ ත්වරණය රහිත අවස්ථාවලදීය. ඒක ඊළඟ කතේ ලියා ගන්න ත්වරණය සහිත අවස්ථාවලදී අවස්ථිති නොවන සමුද්දේශ කාම යොදා ගනී. අවස්ථිති නොවන සමුද්දේශ කාම යොදා ගනී. ත්වරණය සහිත අවස්ථාවලදී අවස්ථිති නොවන සමුද්දේශ කාම යොදා ගනී. ඒ කියන්නේ දැන් අපි කියවනේ දැන් නිශ්චලතාවය පවතිනනේ පොඩි අකමැත්තක් තියෙනවනේ ස්වරූප වෙනස් කරන්න. ඒක අපි කියන්නේ අවස්ථිතිය. එහෙනම් ඒ වෙලාව අවස්ථිතික කාමුවක් අපි කියනවා මේක අවස්ථිති නොවන අවස්ථාවක් කියලා කියනවා. මේක තෝරණය වෙන්නේ නැහැ. පළවෙනි නියමයේ අඩංගු වෙන්නේ එහෙමයි. මේක තෝරණය වෙන අවස්ථාව. හරි. මොන අපි දැන් පළවෙනි නියමයේ විස්තර කිරීමට අනුකූලව සාකච්ඡා කළා මොකද සමුද්දේශ කාමුවක් කියන එක. මොකද ඒක අදහස් කරන්නේ කිසියම් වස්තුවක පරිසරයේ කොටසක් නිශ්චලයයි සැලකීම අපි කියන්නේ ඒක සමුද්දේශ කාමුවක් කියන එක. ඒකේ ආකාර දෙකයි. අවස්ථිතික සමුද්දේශ කාමු සහ අවස්ථි නොවන සමුද්දේශ කාමු. අවස්ථි සමුද්දේශ කාමු ත්වරණය නැහැ. ත්වරණය රහිත. අවස්ථි නොවන සමුද්දේශ කාමු ත්වරණය සහිත. හරි. දැන් මම එතන ඊට පස්සේ අනිත් මාතෘකාව තියෙනවා. නිව්ටන්ගේ පළවෙනි නියමය ඇසුරින් බලය අග දැක්වීම. දැන් පැහැදිලි අපිට දැන් නිව්ටන් පළවෙනි නියමයෙන් කිව්වේ බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් නිශ්චලතාවයේ පවතින හැම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුවක් ගමන් කරනවා. බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැත්නම්. එහෙනම් අපිට බලය කියන එකේ අදහසක් දැන් කියන්න පුළුවන්. මොකද්ද? බලයක් යෙදුනොත් මොකද වෙන්නේ? නිශ්චලතාවයේ පැවතීම හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම වෙනස් කරන්න පුළුවන්. පැහැදිලිද? බාහිර බලය ක්‍රියා කරන්නේ නැත්නම් වස්තුවකයේ තියෙන්නේ කොහොමද? එක්කෝ නිශ්චලතාවයේ තියෙනවා එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒකේ අනිත් පැත්ත වෙනවා බාහිර බලයක් ක්‍රියා කරනවා නම් ඒ කියන්නේ නිශ්චලතාවයත් බිඳ වැටෙනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීමත් බිඳ වැටෙනවා. දැන් අපි එහෙනම් බලයක් කියන එකේ අදහස් දැන් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන්. දැන් අපි සරලව බලයක් කියලා හඳුන්වන්නේ තල්ලු කිරීමක් හෝ ඇදීමක් බලයක් කියලා කියන්න පුළුවන්. ඒක තරම්ම භෞතික විද්‍යාත්මකව සාර්ථක දැක්වීමක් නෙමෙයි. එහෙනම් අපි මෙන්න මේ නිව්ටන්ගේ පළවෙනි නියමය ඇසුරින් අපි බලයක් දක්වනවා. ටියුට් එක පහලින් දක්වලා තියෙනවා මොකද්ද? වස්තුවක නිශ්චලතාව හෝ ඒකාකාර ප්‍රවේගය යන චෛත අවස්ථා වෙනස් කරන හෝ වෙනස් කිරීමට පොළඹවන බාහිර බලපෑමයි. එහෙනම් බාහිරින් බලයක් යොදලා නිශ්චලතාව වෙනස් කරන්න පුළුවන්. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම වෙනස් කිරීමට පොළඹවන බාහිර බලපෑම අපි කියන්නේ මොකද්ද? බලයක්. මොනක තමයි බලයක නියමාකාරයෙන් අර්ධදැක්වීමක් අපි කරන්නේ එහෙමයි. පැහැදිලි. අපි යමු ඊගාවට නිව්ටනයේ අර්ධදැක්වීම. නිව්ටනයේ අර්ධදැක්වීම. නිව්ටන් 1 නිව්ටන් කියන්නේ නිව්ටන් 1 අර්ධදැක්වීම. අපි නිව්ටනයක් කියන්නේ පුතේ මෙහෙමයි. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකට එකක තෝරණයක් ලබා දෙන්න
අවශ්‍ය බලය අපි කියන්නේ නිව්ටන් 1යි. ටියුට් එක එතන ස්ථාන තියලා තියෙනවා. එතන ලියා ගන්න මෙහෙම කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකට 1 ms වෙන දෙක තෝරණයක් ලබා දීමට අවශ්‍ය බලය නිව්ටන් 1යි. පොඩි රුපියල් 15න් දාගන්න කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකට එකක තෝරණයක් ලබා දීමට 1 ms වෙන දෙක තෝරණයක් ලබා දීමට අවශ්‍ය බලය නිව්ටන් 1යි. අපි යමු උදේ දැන් එමනම් මේ රුපියල් 15න් අද ගන්න මේ රුපියල් 15න් අද ගන්න අපි යමු නිව්ටන්ගේ දෙවෙනි නියමයට. දැන් නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියවෙන්නේ මේකයි. වස්තුවක් මත ගම්‍යතා වෙනස් වන ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතිකයි කියලා කියනවා වස්තුව මත යෙදෙන බලයට. දැන් මම ඊට කලින් පැහැදිලි කළා ගම්‍යතාවය ගැන. වස්තුවක් මත ගම්‍යතාව වෙනස් වන ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතිකයි යෙදෙන බාහිර බලයට. එහෙනම් දැන් මේක ඇත්තටම කතා වෙන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමයේ අනිත් පැත්ත. මොකද අනිත් පැත්ත කියන්නේ? දැන් පළවෙනි නියමයෙන් කියන්නේ වස්තුව නිශ්චල වීම හෝ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කිරීම. පැහැදිලි. එහෙම උනේ නැත්තම් මෙතන කියන්නේ බාහිර බලයක් යෙදෙන්නේ නැහැ. නේ? බාහිර බලයක් යෙදෙන්නේ නැහැ. නැති වෙලාවට නිශ්චල වීම හෝ ඒකාකාර ප්‍රවේගයෙන් යාම සිදු වෙනවා. ඒක අනිත් පැත්ත මොකද්ද? බාහිර බලයක් යෙදෙන වෙලාවට නිශ්චල වෙන්නෙත් නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? එහෙනම් වෙන්නේ මොකද්ද? වස්තුව තෝරණය වෙනවා. තෝරණය කියන එකේ අදහස් තමයි ධන තෝරණයක් අපි කියනවා ප්‍රවේගයේ වැඩිවීමක්, ඍණ තෝරණය අපි කියනවා මන්දනයක්. එහෙනම් තෝරණයක් කියන අදහස් කරන කාරණාව තෝරණය ධනාගයක් වෙනකොට වේගය වැඩි වෙනවා, ප්‍රවේගය වැඩි වෙනවා. තෝරණය ඍණාගයක් වෙනකොට ප්‍රවේගය අඩු වෙනවා. මේ අදහස් දෙකම තෝරණයේදී අපි භාවිතා කරනවා. එහෙනම් දෙවෙනි නියමයේ සාකච්ඡා වෙන්නේ පුතේ එහෙමනම් වස්තු වල තෝරණය වීම සම්බන්ධව එසේ වෙන්නේ ඇයි? වස්තුව මත බාහිර බලයක් යෙදීම නිසා. එහෙනම් මෙයාගේ නියමයෙන් කියවෙන්නේ මොකද්ද? මෙන්න මේ යොදන බාහිර බලය අනුලෝමව සමානුපාතිකයි කියනවා ගම්‍යතා වෙනස් වන ශීඝ්‍රතාවය. මම මෙහෙම ගන්නවා. මම ගන්නවා පුතේ m ස්කන්ධයක් u ප්‍රවේගයේ ඉඳන් v ප්‍රවේගය දක්වා වැඩි වෙන්න මේ m ස්කන්ධයට කිලෝග්‍රෑම් m ස්කන්ධයක් u ප්‍රවේගයේ ඉඳන් v ප්‍රවේගය දක්වා වැඩි වෙන්න ගත වූ කාලය සිම්පල් t. එහෙනම් මෙයා නිව්ටන් දෙවෙනි නියමයෙන් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? මෙහෙම ප්‍රවේගය වැඩි කරන්න අපි හිතමු f කියලා බලයක් යොදනවා. එහෙනම් දෙවෙනි නියමයෙන් කියවෙන්නේ මොකද්ද? යොදන බලය අනුලෝමව සමානුපාතිකයි ගම්‍යතා වෙනස් වන ශීඝ්‍රතාවයට. එහෙනම් යොදන බලය අනුලෝමව සමානුපාතිකයි ගම්‍යතා වෙනස් වන ශීඝ්‍රතාවයට. ඔක තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් ප්‍රකාශ වෙන්නේ. මම ගන්නවා මේ u ප්‍රවේගයේ ඉඳන් v ප්‍රවේගය දක්වා ප්‍රවේගය වැඩි කරන්න යොදව බලය මම ගන්නවා f කියලා. ගම්‍යතා වෙනස් වීම. දැන් පුතේ බලන්න ගම්‍යතාවය කියන්නේ මොකද්ද? ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය අපි කලින් සාකච්ඡා කළා. එහෙනම් බලන්න ගම්‍යතා වෙනස් වන ශීඝ්‍රතාවය කියන්නේ ගම්‍යතා වෙනස බෙදන්න ඕනේ කාලය. ඒ කියන්නේ දැන් ඕනම දෙයක ශීඝ්‍රතාවයක් කියලා කියන අපි දන්නවා. දැන් අපි හිතමු ටැංකියකට ජලය ගලා එන ශීඝ්‍රතාවය. අපි කිසියම් ජලය ගලා එන පරිමාවක් අරගෙන කාලයෙන් බෙදනවා. අපි මෝටර ගත එක ප්‍රවේගය. ඒකත් ඇත්තටම ශීඝ්‍රතාවයක්. ගමන් කරන දුර ප්‍රමාණයක් කාලයෙන් බෙදනවා. එහෙමනම් ගම්‍යතා වෙනස mv වෙන mu බෙදීම t. මොකද්ද? ගම්‍යතා වෙනස් ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? ගම්‍යතා වෙනස බෙදනවා කාගෙන්ද? කාලයෙන්. දැන් අපිට පැහැදිලි f අනුලෝමව සමානුපාතිකයි m එළියට ගත්තාම v වෙන u බෙදීම t. හරිද?
දැන් පුතේ මං සිම්පලෙම ඉවතට ගත්තා v වෙන u බෙදීම තියෙන්නේ. මේ මොකද්ද මේ තියෙන්නේ? ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. අපි දන්නවා ඕනම වස්තුවක් ප්‍රවේගය වෙනස් වීමේ සීටතාවය මේ තියෙන්නේ. ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය කියන්නේ තෝරණය. මම ලියනවා f සමානුපාතිකයි මම තෝරණය දාගන්නවා සංකේතයක් a. මම මේ සමානුපාතිකය අයින් කරන්න දානවා නියතයක් k කියලා. KMA. ඕන වෙලාව අපි දන්නවා සමානුපාතිකයක් කියන්නේ මොකද්ද? සමානුපාතිකයක් කියන්නේ බලය වැඩි වෙනකොට මේ MAත් වැඩි වෙනවා. මොකද්ද MA කියන්නේ? ස්කන්ධය සහ ත්වරණය. මේ සිම්පල් A කියන මම දැම්මේ ත්වරණය. මෙතින් ත්වරණය. ත්වරණය සිම්පල් A. එහෙමනම් බලය වැඩි වෙනකොට ස්කන්ධය ත්වරණය මේ මුළු වගේත් වැඩි වෙනවා. ඒ කියන්නේ අනුලෝම සමානුපාතිකය කියන්නේ ඒක. කිසියම් රාශියක් වැඩි වීමේදී අනිත් කෙනාත් එහෙමම වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩි වීම වෙන්නේ එකම විදිහකට නිසා අපි සමානුපාතික අයින් කරන් දානවා නියතයක් KMA. දැන් අපි දන්නවා පුතේ බලය නිව්ටන් එකක් දැක්වීම අනුව මෙයා එකක් වෙන්නේ අපි කලින් කිව්වා 1n කියලා කියන්නේ මෙයා කිලෝග්‍රෑම් 1යි මෙයා ත්වරණය 1යි. පැහැදිලිද? මම කලින් අත්දැකීමක් කළා නිව්ටනේ අත්දැකීම කියන්නේ මොකද්ද පුතේ? ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක වස්තුවකට එකක ත්වරණයක් ලබා දෙන්න අවශ්‍ය බලය නිව්ටන් 1යි. එහෙනම් මෙයත් 1යි මෙයත් 1යි නම් බලය එකක් වෙනකොට k කීයද? k සමානයි 1යි. එහෙනම් සූත්‍රයක් අපිට ලැබෙනවා k එකක් වුණාම f සමානයි ma. එහෙනම් නිව්ටන්ගේ දෙවෙනි නියමය භාවිතා වෙනකොට යොදන ලද බාහිර බලය අනුලෝම සමානුපාතිකයි. එයා කියන්නේ මොකද්ද? ගම්‍යතාව වෙනස් වෙන සීඝ්‍රතාවයට. එහෙම ගත්තාම පුතේ අපිට අවසානයේ ලැබෙන්නේ මොකද්ද? F සමානයි ma. ඒ කියන්නේ යොදන බාහිර බලය සමානයි කියලා කියනවා ස්කන්ධය සහ ත්වරණයේ ගුණිතයට. එන වස්තුවක් මත ත්වරණයක් ඇති වෙනකොට ප්‍රවේගය වැඩි වීමක් මන්දනයක් වෙන්නත් පුළුවන්. ඒ මොහොතේ ඇතිවන බාහිර බලය සමාන වෙනවා ස්කන්ධය සහ ත්වරණයේ ගුණිතයට. එහෙනම් මෙන්න අපේ දෙවෙනි නියමයෙන් ගන්න සම්බන්ධතාවය අනුව F සමානයි ma සමීකරණය ලබා ගන්න ආකාරය. එතන පුතේ දෙවෙනි නියමයට පහලින් ඉතා පැහැදිලිව F සමානයි ma දක්වා ලියා ගන්න. එතන යටින් ලියා ගන්න ඕගොල්ලෝ F කියන්නේ බලය, ඊතලයක් ගහලා F කියන්නේ බලය, M කියන්නේ ස්කන්ධය, A කියන්නේ ත්වරණය. හරි? එhmenan ඉතා පැහැදිලිව ඕගොල්ලෝ මෙන්න මේ නෝට් එක සටහන් කර ගන්න. දෙවෙනි නියමයට පහලින් ඉස්තැන් ඉඳ තියලා තියෙනවා. ඊට කොටසේ මෙන්න මේ රූපය ඇදලා මේ කොටස සම්පූර්ණ කර ගන්න. අපි මේ ඊගාවට බාන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ වැදගත් කරුණු කියලා කාරණා කීපයක් ලියා ගන්න තියෙනවා. එතන මෙන්න මේ කාරණා ටික ඔයගොල්ලෝ සටහන් කර ගන්න ඉතා වැදගත්. අපි දැන් බලමු පුතේ F සමාන ma භාවිතා කිරීමේදී වැදගත් වෙන කරුණු. දැන් F සමාන ma ඒ කියන්නේ වස්තුව චලනය වන අවස්ථාවක F සමානයි ma යොදනකොට මොකද F සමාන ma කියන්නේ? බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. මෙයා සමීකරණය යොදනකොට වැදගත් වෙන කරුණු මොනවද කියන කාරණාව. එකක් තමයි පළවෙනි කාරණාව අපි මේ F සමානයි ma යොදන්නේ මොන පද්ධතියටද කියලා පැහැදිලිව ලියන්න ඕන. අපි දැන් වස්තුන් දෙකක් අපි දැන් වස්තුන් දෙකක් තන්තුවකින් සම්බන්ධ කරලා ඇදගෙන අපි උදාහරණ ප්‍රශ්න ගන්නවත් ඇදගෙන යනවා. අපි පැහැදිලිව කියනවා මොන වස්තුවකටද F සමානයි ma දාන්නේ. පැහැදිලි. මොන දිශාවටද දාන්නේ? ඉලක්කනවා. මොන වස්තුවකටද නිකාම්ම ලියන්නේ F සමානයි ma යෙදීමෙන් කියලා. මේක පුතේ දෛසිකයක්. F කියන්නේ බලයේ දෛසිකයක්. එහෙමනම් අනිවාර්යෙන් අපි ලියන්න ඕනේ මොන වස්තුවට මොන දිශාවටද යොදන්නේ කියන කාරණාව. ඔන්න පළවෙනි කාරණාව ඒක. හරිද? සමහර විට වස්තුවක් වෙන්නත් පුළුවන් වස්තුන් කිහිපයක් අදාළ පද්ධතියක් වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට වස්තුන් දෙකක් තන්තුවකින් සම්බන්ධ කරලා අපි එකම දිශාවට ඇදගෙන යනවා. දැන් වස්තුන් දෙකම ගමන් කරන්නේ එකම පැත්තකට. මම වෙනම ඔයාලට පැහැදිලි කරන උදාහරණවලදී ඒ වගේ අවස්ථාවල අදාළ වස්තුන් සියල්ල එකම දිශාවට ගමන් කරනවා නම් ඒ වස්තුන් දෙකම අදාළ පද්ධතියක් විදිහට සලකලා
F සමාන ma දාන්නත් පුළුවන්. මොන පාලනය කාරණා මොකක්ද එහෙනම්? වස්තුවකටද වස්තුන් කිහිපයක් තියෙන පද්ධතියකටද F සමාන ma දාන්න කියන කාරණාව ලියන්න ඕනේ. මොන දිශාවටද කියලා ලියන්න ඕනේ. ඊළඟට ඒකේ තියෙන බල අදාළ පද්ධතියේ බල සියල්ල ලකුණු කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ මේ බල ටික තියෙන්නේ නිශ්චිත දිශාවට. අපි F සමාන ma යොදන දිශාවට ඒ බල තියෙනවද කියලා බලන්න ඕනේ. අපි සමාන අවස්ථාවල මේ බල එහෙම නැත්තම් අපි මේ එකකේ පසුව සාකච්ඡා කරනවා බල විභේදනය කියන කාරණාව. ඉතින් එහිදී අපි සාකච්ඡා කරනවා බලය නැත්නම් බල විභේදනය කරලා හදා ගන්න අවස්ථා අපිට එනවා ගණන් වල. අපි තාම මේක රිටෝඩ් ආවේ නැහැ. එහෙනම් බල සියල්ල බලන්න ඕන මොනවද? ඒ දිශාවටද බල තියෙන්නේ කියන කාරණාව. එහෙනම් ඔන්න වැදගත් කවුන්ට් ටික භාවිතා කරලා අපි F සමාන ma උදාන්න වෙනවා. එතන යටින් ලියා ගන්න වැදගත් කවුණු විදිහට හිස්ටන් දාලා තියෙන වැදගත් කවුණු F සමාන ma සමීකරණයට පහලින් තියෙනවා වැදගත් කවුණු කියලා. එතන ලියා ගන්න එක වස්තුවක් හෝ වස්තු පද්ධතියක් තෝරාගත යුතුය. මම කියපු කාරණාව. වස්තුවක් හෝ වස්තු පද්ධතියක්, ඒ කියන්නේ වස්තුන් කිහිපයක් කියන කාරණාව තෝරාගත යුතුය. දෙක යම් දිශාවක් තෝරාගත යුතුය. ඒ කියන්නේ F සමාන ma යොදන්න කිසියම් දිශාවක් තිබිය යුතුයි කියන කාරණාව. දෙක යම් දිශාවක් තෝරාගත යුතුය. තුන්වෙනි කාරණාව F ලබා ගැනීමට තෝරාගත් වස්තුව මත ඇති සියලු බල F ලබා ගැනීමට මොකක්ද F කියන්නේ? ඒ වස්තුව මත යොදන බලය F ලබා ගැනීමට තෝරාගත් වස්තුව මත අදාළ සියලු බල තෝරාගත් දිශාවට විභේදනය කළ යුතුය. අපි බල විභේදනය පසුව සාකච්ඡා කරනවා. ඒක අපි මෙතන විස්තරය ලියා ගමු. බල විභේදනය තව එක පැහැදිලි කරලා අපි කියන. ඒ කියන්නේ බල ටික සියල්ල ඒ චලනය වන පැත්තට තියෙනවද කියලා බලන්න ඕනේ. වෙන වෙන ආනත දිශාවට තියෙන්න බෑ. අපි උදාහරණයක් සාකච්ඡා කරනවා. ඊළඟට ඊළඟ හතරවෙනි කාරණාව තෝරාගත් දිශාව ඔස්සේ අදාළ තොරණය දැක්විය යුතුය. ඒ කියන්නේ බොහෝ විට අපි දාන්නේ චලනය වන පැත්තට තමයි තොරණය දාන්නේ. තෝරාගත් දිශාව ඔස්සේ අදාළ තොරණය දැක්විය යුතුය. එතන වැදගත් කාරණයක් මම ලියන්නම්. මේ F සමාන ma කියන සමීකරණ අපිට ආව එකේ මෙහෙම සම්බන්ධයක් ලියන්නත් පුළුවන්. m වරක් v u බෙදීම t. මොකද්ද ඒ කියන්නේ? තොරණය ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. ඒ කියන්නේ mv mu බෙදීම t කියලා එකක් තියෙනවා අපිට එනවනේ. පැහැදිලිද? මම කලින් ගත්ත සම්බන්ධතාවයමයි තොරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. අපි සාමාන්‍ය සම්මත සංකේත භාවිතා කරනවා. අවසාන ප්‍රවේගය v, ආරම්භක ප්‍රවේගය u. v u බෙදීම t. එහෙනම් ස්කන්ධය වරක් තොරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. මම මේ වගාන ඉවත් කළා mv mu බෙදීම t. දැන් මේ තියෙන්නේ පුතේ මොකද්ද මේ ගම්ම්‍යතා වෙනස. ගම්ම්‍යතා වෙනස. දැන් අපිට සමීකරණයක් ලැබෙනවා ගම්ම්‍යතා වෙනස කියලා කියන්නේ F ගුණ කිරීම t කියලා. මොකක්ද ඒ? බලය ගුණ කළාම කාලයෙන් අපිට ලබා ගන්න පුළුවන් ගම්ම්‍යතා වෙනස. මෙන්න ගම්ම්‍යතා වෙනස ලබා ගැනීමේ සම්බන්ධතාවය. හරි. අපි යමු එමනම් ඊළඟ අනුමාත්‍රිකා විදිය තියෙනවා. ඔය යටින් ඔයගොල්ලෝ මෙන්න මේ සම්බන්ධතාවය ලියා ගන්න. අපිට සමහර ගැටලු වලදී මේ ගම්ම්‍යතාව වෙනස් වීම ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් අපි එකකින් සම්බන්ධයක් ගන්නවා. මොකද්ද? බලය ගුණ කිරීම කාලය තමයි ගම්ම්‍යතාව වෙනස. අපි යමු අනුමාත්‍රිකාව රේඛීය ආවේගය. රේඛීය ආවේගය. දැන් පුතේ රේඛීය ආවේගය කියන්නේ මේකයි. රේඛීය ආවේගය කියලා කියන්නේ මේ ගම්ම්‍යතා වෙනස වෙන්නේ කොච්චර කාලයකදී කියලා අපි සම්බන්ධයක් අතර මෙන්න මේ විදිහට ගම්ම්‍යතා වෙනස් වීම අපි කියන්නේ රේඛීය ආවේගය කියන්නේ mv mu තමයි අපි රේඛීය ආවේගය කියලා කියන්නේ. එහෙනම් අපිට
සමීකරණයක් සම්බන්ධ කරලා ලියන්න පුළුවන් කොහොමද? ගම්‍යතා වෙනස තමයි අපි P කියලා දාන්නේ ගම්‍යතාවය. ගම්‍යතා වෙනස කියන්නේ ඉතා කෙටි කාලයක් තුළ සිදුවන ගම්‍යතා වෙනස් වීමක් අපි හඳුන්වනවා මොකද්ද? ආවේගයක් විදියට. ඒක පුතේ ලියා ගන්න මේ විදියට වස්තුවක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයේ වස්තුවක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයේ එම බලය ක්‍රියා කළ කෙටි කාලයේ ගුණිතය ආවේගය ලෙස දැක්විය හැක. එන අපේ සම්බන්ධය අපි ගත්තේ මෙහෙමයි. ගම්‍යතා වෙනස් වීම කියන්නේ ආවේගය. අපි දැන් කලින් ගත්ත ගම්‍යතා වෙනස කියන්නේ පුතේ එතන මොකක්ද අපිට ආවේ? අපිට ආවා F ගුණ කිරීම T කියලා. එහෙනම් ඒ එදෙන බලය කාලයෙන් ගුණ කළාම සංයුක්ත බලය කාලයෙන් ගුණ කළාම අපිට කියන්න පුළුවන් ඒක ආවේගයක් විදිහට ගම්‍යතා වෙනසම තමයි මේ තියෙන්නේ. මේ දෙක වෙනසක් නැහැ. අපි කලින් සමීකරණය ගත්ත මේ විදිහට එකක් mv ගෙන mu සමානයි F ගුණ කිරීම T කියලා. හරි නේද? එහෙනම් එතනින් ගන්න F ගුණ කිරීම T කියන්නේ අපිට ආවේගය කියලා කියන්න පුළුවන්. අපි යමු ඊළඟට අපි පැහැදිලි කරේ දෙවෙනි නියමය ගැන. දෙවෙනි නියමයේ භාවිත සහ ආවේගය සම්බන්ධව ගණන් අපෙන් අහුවොත් අපි අයිසිවත් මේ සමීකරණය යොදන්න පුළුවන්. අපි යමු තුන්වෙනි නියමයට. මේකත් පහලින් ලියා ගන්න පුළුවන් ඔයගලන්ට. තුන්වෙනි නියමයෙන් කියවෙන්නේ පුතේ නිව්ටන්ගේ තුන්වෙනි නියම අපි කියනවා සෑම ක්‍රියාවකටම ඒහා සමාන සහ විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් පවතිනවා කියන කාරණාව. එතකොට සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් පවතින බව. එතන එතකොට අපි නියමය ලියලා තියෙනවා. ඊට බලමු උදාහරණයක් විදිහට මෙහෙම මම ගන්නවා වස්තුන් දෙකක්. මෙන්න මෙහෙම සම්බන්ධ කරලා හේතු කරලා දිනවා වස්තුන් දෙකක්. දැන් මේ වස්තුන් දෙක ස්පර්ශ වෙනකොට මේ අතර ප්‍රතික්‍රියා බලයක් හට ගන්නවා F1 F2 කියලා. අපි දන්නවා ස්පර්ශ වීමේදී හට ගන්න ප්‍රතික්‍රියා බල මම ඊට පස්සේ අපව පැහැදිලි කිරීමට එනවා ඕක. ස්පර්ශ වෙනකොට ඒ දුෂ්ට දෙක අතර බල හට ගන්නවා. අපි කියන්නේ මොනවද? ස්පර්ශ වීම ඇති වෙන ප්‍රතික්‍රියා බල. ඒකෙන් ප්‍රතික්‍රියා බල ඇති වෙන්නේ මම මේක AB කියලා ගත්තොත් මේ බලය ඇති වෙන්නේ B ගෙන් Aට. B ගෙන් Aට. මේ බලය ඇති වෙන්නේ මෙයාගෙන් මෙයාටනේ. A ගෙන් Bට. පැහැදිලි. එහෙනම් පැහැදිලි අපි මම දැන් මේ මම හිතමු දැන් අපි හිතමු දැන් මම මේ අතින් මේ පෘෂ්ඨ තල කරනවා. අතමත බලයක් ඇති වෙනවා. මේ වයිට් බෝඩ් එක මත බලයක් ඇති වෙනවා. ඒකේ බල දෙක ඇති වෙන්නේ මට ඇති වෙනවා වයිට් බෝඩ් එකෙන් බලයක් අත දෙසට. අතින් ඇති වෙනවා වයිට් බෝඩ් බලයක්. ඒ අපි කියන්නේ මොනවද? විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල. අපි ඔන්නෝට කියනවා අපි නිව්ටන් නියමයේ අදහස තුන්වෙනි නියමයේ අදහස් කරන ඔන්න ඔය කාරණාව. සමාන හා විශාලත්වයෙන් ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් යටින් හිස්තැන් දෙකක් තියෙනවා මේ රූපය දා ගන්න පහලින්. එතකොට එතන හිස්තැන් දෙකක් තියෙනවා ලියා ගන්න. එතකොට කතයක් දාලා ලියන්න. මෙම බල සමවිතම උපදින්නේ යුගල වශයෙන්. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන්නේ යුගලයක්. බල දෙකක්. හරි? ඊළඟ කතේ මෙම බල ඇතිවන්නේ යුගල වශයෙන්. ඊළඟ කතේ මෙම බල සමවිතම ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ලෙස වස්තුන් දෙකක් මත ක්‍රියා කරයි. මෙම බල සමවිතම ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ලෙස වස්තුන් දෙකක් මත ක්‍රියා කරයි. අපි යනවා ඊගාව අනුමාත්‍රිකාව විදියට බලයක ලක්ෂණ. දැන් බලමු බලයක ලක්ෂණ තුනක් අපි විස්තර කරනවා. බලයක අනිවාර්යයෙන්ම දැන් අපි දන්නවා බලය ගැන මම කලින් පැහැදිලි කළා. දැන් ලක්ෂණ තුන එකක් තමයි විශාලත්වයක් තියෙනවා.
දිශාවක් තියෙනවා. ඒ වගේම ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා. අපි කියනවා උපයෝගී ලක්ෂය කියලා. ඒ කියන්නේ ක්‍රියා රේඛාවක් පවතිනවා. එහෙනම් පුතේ බලයක ලක්ෂණ යටතේ ලියා ගන්න එක විශාලත්වයක් පවතී. බලයේ ලක්ෂණ යටතේ පහළ ස්ථන් තියෙනවා එක විශාලත්වයක් පවතී. දෙක දිශාවක් පවතී. තුන උපයෝගී ලක්ෂයක් පවතී. වගහන්න ඇතුලේ ක්‍රියා රේඛාව අපි දැන් බලමු ඊගාවට අනුමාත්‍රකාව තියෙනවා බලයේ ස්වરૂප කිහිපයක්. ඒ කියන්නේ බලය පවතින බල වර්ග කිහිපයක් අපිට විස්තර කිරීමට තියෙනවා. ඉතා වැදගත් මේක. දැන් වස්තුවක් මත අපි බලය ඇතිවීම ගැන කිව්වා. බලයක් කියන එකේ අදහස කිව්වා. නිව්ටන් නියමය භාවිතා කරන්නේ කොහොමද කියලා කිව්වා. F සමානයි m. අපි තාම ගණන් වලට ආවේ නැහැ. දැන් අපි බලනවා මේ ගැටලු වල ක්‍රියාත්මක වෙන බල මොනවද කියන කාරණාව. අපි එනවා පළවෙනි බලයේ විදිහට අපි එනවා ගුරුත්වාකර්ෂණ බලය. එක ගුරුත්වාකර්ෂණ බලය. දැන් මම ගන්නවා සිම්පල් m කියලා ස්කන්ධ. මම කලින් පොඩ පැහැදිලි කළා මේක. දැන් අපි දන්නවා පුතේ ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ වස්තුවක් ගුරුත්වය යටතේ පෘථිවිය මත තියෙනකොට ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ පෘථිවිය දෙසට කේන්ද්‍රය දෙසට බලයක් ඇති වෙනවා. අපි ඔකට කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. එහෙම නැත්නම් අපි කියනවා වස්තුවේ බල කියලා. එහෙනම් අපිට පුළුවන් නේද මෙහෙම සම්බන්ධය මම කලින් මේ කියන කිව්වා ගුරුත්වාකර්ෂණ ස්කන්ධය පැහැදිලි කිරීමේදී කිව්වා. දැන් පුළුවන් මේ මම ගන්න G කියලා දාන්නේ ගුරුත්වජ ත්වරණය. දැන් මම ගුරුත්වාකර්ෂණ බලය F කියලා ගත්තොත් අපි පහළට F සමානයි ma අපි සමීකරණය දැම්මොත් ගුරුත්වාකර්ෂණ බලය තමයි මම F කියලා දාලා තියෙන්නේ. ස්කන්ධය m ත්වරණය G. දැන් අපිට දැක්කෙනවා F සමානයි mg කියලා කාරණාව. එහෙනම් අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය එහෙම නැත්නම් වස්තුවේ බල හඳුන්වන්නේ අපි mg විදියට. ඒකේ උදාහරණයක් අපි හිතමු මේව. වස්තුවක් කිලෝග්‍රෑම් 10යි නම් ත්වරණය එතකොට ආසන්නව දෙන්නේ ගුරුත්ව ත්වරණය 9.81 කියන එක ආසන්නව ගණන් වල අපි 10යි කියලා ත්වරණය භාවිතා වෙනවා. එතකොට දැන් කිලෝග්‍රෑම් 10න් ගුණ කළොත් නිව්ටන් 100යි. ඔර m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් විය යුතුමයි. ඒක ගුරුත්ව ත්වරණය කියන නියතකයෙන් ගුණ කළාම අපේ එන වස්තුවේ බල. ඒකට අපි දැන් වස්තුව මම කලින් පැහැදිලි කළා. අපි නිශ්චලතාවයෙන් වස්තුවක් අතහැරියොත් ඒ වස්තුව එන්න මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙනවා. ඇයි? ගුරුත්වයට යටතේ පවතින ගුරුත්වජ ත්වරණය තියෙන නිසා. අන්නේ ත්වරණය ස්කන්ධයෙන් ගුණ කළාම මේ පහළට ක්‍රියාත්මක වෙන සිරස් බලය මේක ඇති වෙන්නේ මේ සිරස් වුණාම මෙතෙන්ට ලම්බක වුණාම මේක අනිවාර්යයෙන්ම පෘථිවි කේන්ද්‍රය හරහා ගමන් කරනවා. කේන්ද්‍රය හරහා කියන්නේ මේක ලම්බකයි. ඒ කියන්නේ හරි සිරස් වෙන්න ඕන. අපි ලකුණු කරන්නේ හැමතිස්සෙම වස්තුවක බර ලකුණු කළ යුත්තේ සිරස්ව පහළට. ඒ කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ ලම්බකව ගියාම කේන්ද්‍රය හරහා ගමන් කරනවා. එහෙනම් උතන ලියා ගන්න පළවෙනි කාරණාව ගුරුත්වාකර්ෂණ බලය. මේ රූපය පැත්තකින් ඇද ගන්න. එතන ලියා ගන්න මෙහෙම ඕනෑම ස්කන්ධ දෙකක් අතර එකිනෙකා වෙතට ගුරුත්වාකර්ෂණ බලය හටගනී. වස්තුවක මෙය ක්‍රියා කරන ලක්ෂ්‍ය ගුරුත්ව කේන්ද්‍රයයි. ඒ කියන්නේ බල ක්‍රියා කරන ලක්ෂ්‍ය අපි කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයයි. පෘථිවිය සමීපයේ තිබූ වස්තුවක පෘථිවි කේන්ද්‍රයේ දෙසට
ගුරුත්වාකර්ෂණ බලය පවතී. වාහන ඇතුලේ mg වලට mg. මෙම ගුරුත්වාකර්ෂණ බලය වස්තුවේ බර ලෙසද හඳුන්වයි. දැන් මම මෙම ගුරුත්වාකර්ෂණ බලය වස්තුවේ බර ලෙසද හඳුන්වයි. වස්තුවේ බර කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ දෙකම එකයි. ඒක වෙනසක් නැහැ. එහෙනම් අපි ඒක නිව්ටන් වලින් ප්‍රකාශ කරන්න වෙනවා. ගුරුත්වජ ත්වරණයෙන් ගුණ කළාම ඕනෑම ස්කන්ධයක් වස්තුවේ බර බවට පත් කරන්න පුළුවන්. අපි යනවා දෙවෙනි මේ රූපය අරගන්න පුළුවන්. Tamanට කාල වේලාව මදි නම් නැවත මේක වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න පුළුවන් පොඩ්ඩක්. ඒකට අපි පොඩක් වෙලාව කාලය ඉතුරු කරගන්න අවශ්‍ය නිසා අපි ඉක්මනින් කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි Tamanට කාලය ලියා ගන්න මදි නම් පොඩක් වීඩියෝ එක පෝස්ට් කරලා නැවත ලියා ගන්න පුළුවන්. අපි යනවා දෙවෙනි බල වර්ගයේ විදිහට අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව මම ගන්නවා මෙහෙම. මම කලිනුත් අවස්ථාවේ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළා කෙටියෙන්. අපි දැන් විස්තරාත්මකව මේ පොඩ්ඩක් කියනවා. අපි හිතමු වස්තුවක් මේසයක් මත කලිනුත් මේසයක් අතර එක එම වස්තුවක් දාලා ඇති. වස්තුවක් තියෙනවා මේසයක් මත. දැන් මුදේ මේ වස්තුව මේසේ පෘෂ්ඨය ස්පර්ශ වෙනවා. එහෙනම් අපි අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන අභිලම්බ කියන්නේ ලම්බකයි. එහෙනම් මොකද වෙන්නේ? මේ වස්තුව නිසා මේසය මත බලයක් හට ගන්නවා. ඒක පුතේ අපි කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ වගේම මේසයේ පෘෂ්ඨයෙන් වස්තුව මතත් බලයක් හට ගන්නවා. එවනම් පැහැදිලි මෙයාට ඇති වෙනවා R කියන බලයක් මේසය මත. මම මේක වස්තුව A කියලා දාන්න. අනිත් පැත්තට ඇති වෙනවා R කියලා බලයක් වස්තුව මත. දැන් ඇත්තටම මේ ප්‍රතික්‍රියාව කියන කාරණාව ගත්තොත් පුතේ දැන් මේ අපි හිතමු මේ පෑන ස්පර්ශ වෙන ලක්ෂ්‍ය ගොඩක් තියෙනවා. ලක්ෂ්‍ය ගොඩක් මෙහෙම අපි මෙහෙම අත තිබ්බම ස්පර්ශ වෙන ලක්ෂ්‍ය ගොඩක් තියෙනවා. ඒකට ස්පර්ශ වෙන ලක්ෂ්‍ය ගොඩක් තියෙනකොට ප්‍රතික්‍රියා ඇත්තටම විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ සෑම ස්පර්ශ ලක්ෂයකම අභිලම්බ ප්‍රතික්‍රියාවක් හට ගන්නවා. හැබැයි පුතේ බල ලකුණු කිරීමේදී අපි ලකුණු කරන්නේ මේ ප්‍රතික්‍රියා බල සියල්ලම තනි බලයක් විදිහට. එහෙනම් අපි දක්වනවා මේ R මේසය මත A ගෙන් මේසය මත මේක මේසයෙන් ඒ මත. එහෙනම් මේ ප්‍රතික්‍රියාව කියන අභිලම්බ ප්‍රතික්‍රියාව කියන බලය ඇති වෙන්නේ පුතේ ස්පර්ශ පෘෂ්ඨයට ලම්බකව. බල දෙකක් විදියට. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව විදියට මේක දෙන්නම තමයි ක්‍රියා කරනවා. එකක් මේසයට කාගෙන්ද? A ගෙන් මේසයට. මෙයා මේසෙන් Aට. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ මේ වස්තුවේ බර නිසා කියලා. ඔව් ඒක එක පැත්තකින් සාධාරණ කතාව. මොකද දැන් මේ වස්තුව මෙහෙම තියෙනකොට නම් මෙහෙම වස්තුව මේ මේසෙ උඩ තියෙනකොට නම් වස්තුවේ භාග තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. අපි දැන් වස්තුවේ භාග නිව්ටන් 100යි නම් ප්‍රතික්‍රියාව 100 තමයි. හැබැයි පුතේ හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. අපි දැන් මේ වස්තුව උඩින් තද ගන්නවා. උඩින් බලයක් යොදනවා. දැන් මොකද වෙන්නේ? වස්තුවේ භාග ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ නේද? දැන් භාග ටිකක් බලය මේ ස්පර්ශ වෙන පෘෂ්ඨයේ තියෙන බලය පොඩ්ඩක් මොකද වෙන්නේ දැන්? වැඩි වෙනවා. මෙතන මං ස්පර්ශ වෙලා තියෙද්දි මේ වස්තුව මේ ඉහළ පෘෂ්ඨයේ තන්තුවක් ගැට ගහලා නූලක් ගැට ගහලා පොඩ්ඩක් උඩට උස්සන්න හදනවා. පොඩි බලයක් වදින උඩට මේ ස්පර්ශ පෘෂ්ඨයෙන් ඉවතට යන්නේ නැහැ. පොඩ්ඩක් ඔසවන්න බලනවා. එතකොට මේ ස්පර්ශ පෘෂ්ඨයේ තියෙන බලය මොකද වෙන්නේ? බලය අඩු වෙනවා. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව අඩු වෙනවා. එහෙනම් පුතේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක වස්තුවේ බර කියලාම හැමතිස්සෙම කියන්න බෑ. හැබැයි බාහිරින් බලයක් යොදන්න නැති අවස්ථාවක මේ මේසය මත වස්තුව නිශ්චලව පවතිනවා නම් ප්‍රතික්‍රියාව වෙන්නේ පිටින් වෙන බලයක් නැත්නම් වස්තුවේ බර තමයි
අභිලන් ප්‍රතික්‍රියාව විදියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පුතේ ඔයගොල්ලෝ ගණන වීම ඕන ගණන් වලදී අපි හැමතිස්සෙම ගන්න බෑ. ඔයගොල්ලන්ට නීතියක් විදිහට සලකන්න බෑ. වස්තුවේ භාග තමයි අභිලන් ප්‍රතික්‍රියාව විදිහට ගන්න එපා. උඩාල් ළමයි වාද ගන්න තැන. හරි? එහෙම වෙන්නේ නැහැ හැමතිස්සෙම. වෙනස් අවස්ථා ඕන තරම් තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මෙහෙම වස්තුවක් තියෙනවා. ආනත තලයක. දැන් පුතේ අභිලන් ප්‍රතික්‍රියාව කොහොමද තියෙන්නේ? මෙන්න ස්පර්ශ පුෂ්ඨය. ස්පර්ශ පුෂ්ඨය ලම්බකයි අභිලන් ප්‍රතික්‍රියාව. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් ලම්බකව ක්‍රියාත්මක වෙනවා. හැබැයි පුතේ අපි ගැටලු වලදී මේ බල ලකුණු කරනකොට මෙන්න මේ බලය දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. අවශ්‍ය නැහැ. ඇයි ඒ? මේ පෘෂ්ඨයේ මත බලය. අපිට ඕනේ වස්තුන් මත බල ලකුණු කරන්න. ඒ නිසා වස්තුව පැත්තේ ප්‍රතික්‍රියාව පමණක් දැම්මහම ප්‍රමාණවත්. පැහැදිලි. මෙතනත් අපි සාමාන්‍යයෙන් මේ මේසේ බල ලකුණු කරන්නේ නැහැ. දැන් මේසේ උඩ තාම මොනවා තියෙන්න පුළුවන්. අපිට ඕනේ වස්තුව මත බල ලකුණු කරන්න නම් අපි ලකුණු කළ යුත්තේ මේ ආග බලය පමණයි. මොදින් මත තියාගන්න හැමතිස්සෙම අපි ආග දෙකම ලකුණු කරන්න යන්නේ නැහැ. හැබැයි සමහර අවස්ථාවක උදාහරණයක් විදියට මම මෙහෙම බලයක් හොදනවා. මොකද වෙන්නේ? දැන් මේ තිගස් මුස්තයන් මත වස්තුන් දෙකක් තියෙනවා. මොනවද ඇති වෙන ප්‍රතික්‍රියා බල? මේ වස්තුන් මත ප්‍රතික්‍රියා බල මොනවද? මේ තියෙන්නේ. මෙන්න ස්පර්ශ පුෂ්ඨය. ලම්බකයි. මම දානවා ආගයක. මෙන්න ස්පර්ශ පුෂ්ඨයක් වෙන වස්තුවක්. ලම්බකයි. අභිලන් ප්‍රතික්‍රියාව. ආග දෙක. සෑම පෘෂ්ඨයේ වස්තුන් ස්පර්ශ වන සෑම පෘෂ්ඨයකම පෘෂ්ඨයේ ලම්බක ඇති වෙනවා මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙන්න වස්තුන් ස්පර්ශ වෙනවා. පෘෂ්ඨයේ ලම්බකව. මොකද තියෙන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියාව. මම දානවා ආග කියලා. වෙන උදාහරණ මම දෙකක් දැක්කුවේ අපිට ගණන් වලදී අපි සාකච්ඡා කරනවා අභිලන් ප්‍රතික්‍රියාව මේ එක අභිලන් ප්‍රතික්‍රියාවක් මේ පෘෂ්ඨය ඇති වෙන එක මේක වෙනස් වස්තුවක් නිසා මේ පෘෂ්ඨය ඇති වෙන එක මේක වෙන පෘෂ්ඨ දෙකක් නිසා ඒ ඇති වෙන එක හැබැයි සම විට මොකද්ද වෙන්නේ අභිලම්බ කියන්නේ ලම්බකයි දැන් අභිලම්බ කියන අදහස ලම්බකයි එතකොට ප්‍රතික්‍රියාව මේ ලම්බක ප්‍රතික්‍රියාවක් ගැන කියන්නේ ඒ කියන්නේ පෘෂ්ඨ ස්පර්ශ වීමේදී ඇති වෙන ප්‍රතික්‍රියාව ලම්බකයි නැතුව මේ නිකම්ම ප්‍රතික්‍රියාව කියන අදහස හිතට ගන්න එපා මේ ලකුණු කරන්නේ අපි අභිලම්බ ප්‍රතික්‍රියාව හරියට ලියා ගන්න දෙවෙනි කාරණාව විදිහට මේ රූප ටිකක් තමන් ඇද ගන්න දැන් ලියා ගන්න මෙහෙම එකිනෙක ස්පර්ශව පවතින පෘෂ්ඨ අතර එකිනෙක ස්පර්ශව පවතින පෘෂ්ඨ අතර තෙරපීමක් සිදුවන විට ස්පර්ශ පෘෂ්ඨයට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියාව හටගනී. අභිලම්බ ප්‍රතික්‍රියාව හටගනී. අපි මේ රූප සටහන දාගන්න ඕගොල්ලෝ මේ ආග කියලා බල දෙකක් තියෙනවා. අපි දාන්නේ ගණන් වලදී මෙන්න මේ වගේ තමයි දාන්නේ. අපි උදාහරණ ගණන් සාකච්ඡා කරගෙන පැහැදිලි කරනවා. අපි යනවා ඊගාව බල භාගයේ විදිහට ආතති බලය. මම කිසියම් ස්කන්ධයක් තන්තුවකින් එල්ලලා තියෙනවා. එහෙම එල්ලුවාම මෙන්න මේ ලක්ෂයේදී ඇති වෙනව නේද? තන්තුව ඔස්සේ ඇදීමක් සිදු වෙනවා. පත් බලය ඔන්න ඔය විදිහට ලකුණු කරනවා. එතන මම දානවා බලය P1 විදිහට. එහා සමාන මේ ලක්ෂයට බලපානවා මේ බලය. එහා සමාන බලයක් ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා. P1. ඒ තන්තුවේ පහළ කෙලවරක් ගත්තාම එතනත් ওই විදිහටම බල දෙකක් තියෙනවා T2 කියලා මම දානවා. දැන් මේ ඕන තැනක ඔහොම බල තියෙනවා. දැන් පුතේ පැහැදිලි අපි හිතමු දැන් මේ තන්තුවේ ස්කන්ධයක් තියෙනවා කියලා. ස්කන්ධයක් තියෙනවා නම් තන්තුව සැහැල්ලු නැත්තම්
මේ ඉහළ ප්‍රදේශයේ ආතති බලය තදවීම වැඩි. මේ පහළ තන්තු කොටසෙත් බාගක් තියෙනකොට එයා වැඩි බගක් මේ හරියෙන් එල්ලගෙන ඉන්නවා. එහෙනම් මේ ඉහළ කොටසේ ආතති බලය වැඩි. පහළ කොටසේ ආතති බලය අඩුයි. ඒක වෙලා තියෙන්නේ ඇයි? තන්තුවේ ස්කන්ධයක් පවතින නිසා. අපි තන්තුව එතකොට මේ බල ක්‍රියා කරන්නේ දෙන්නෙකුට. මෙයා ක්‍රියා කරන්නේ මේ අදාළ ගැට ගහපු ලක්ෂයට. මෙයා ක්‍රියා කරන්නේ තන්තුවට. මෙයා ක්‍රියා කරන්නේ තන්තුවට. මෙයා ක්‍රියා කරන්නේ වස්තුවට. මම දැන් කිව්වා එහෙම බල දෙක ක්‍රියාත්මක වීමේදී මොකද වෙන්නේ? සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක් ඒ ලක්ෂය ඇති වෙන්නේ. ඒ බල ක්‍රියාත්මක වෙන්නේ දෙන්නෙකුට. මෙයා බලය තියෙන්නේ මේ පැත්තේනේ. මෙයා මෙයාට. මෙයා මෙයාට. ඔන්නෝම මෙයා කාටද? මෙයා තන්තුවට. එතකොට මේවා අපි කියන්නේ තන්තුව මත. තන්තුව මත. මේ වල මේ තන්තුව මත. ඒ කියන්නේ වස්තුවෙන් තන්තුව මත. වස්තුවෙන් තන්තුව මත. මේ ටී දෙක බලය කාටද? තන්තුවෙන් වස්තුව මත. මේ බලය කාටද? මේ ගැට ගන්නව ලක්ෂයට. තන්තුවෙන් ලක්ෂය මත. තන්තුවෙන් අදාළ ලක්ෂය මත. දැන් මුලින් පැහැදිලි කළා අපි කතා කළා බාහිර සහ අභ්‍යන්තර බල විදියට. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මෙතන මේ මම T1 T2 කියලා දෙකක් දැම්මේ. දැන් ගොඩාක් ළමයි මේ කෙලීම ආදි බලය කියලා මේ ලකුණු කරනවා. හැබැයි දන්නේ නැහැ කොහොමද ආවේ කියන එක. අපි ලක්ෂ දෙකක් තන්තුවේ ස්කන්ධයක් තියෙනකොට ඉතා පැහැදිලි ඉහළ කොටසේ ඇදීම වැඩි, තදවීම වැඩි. එයි පල්ලෙහා තන්තු කොටසත් එක එල්ලන් ඉන්නේ බෑ. තදවීම වැඩි. පහළ කොටසේ තදවීම කොට අඩුයි. ඇදි තද වෙන ගතිය තන්තුවේ අඩුයි. දැන් අනිවාර්යෙන් මෙතන බල දෙකක් ලකුණු කළා අපි. මෙන්න ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. මෙයා කාටද? මේ ලක්ෂයට. ඒ අදාළ පැත්ත බලන්න ලේසි. මෙයා කාටද? තන්තුවට. මෙයා තන්තුවට. මෙයා වස්තුවට. එතකොට හැබැයි තන්තුව සැහැල්ලු නම් මොකද වෙන්නේ? තන්තුව සැහැල්ලු නම් මේ තන්තුවේ ආතති බල මේ කියන T1 T2 බල මොකද වෙන්නේ? T1 බල මොකද වෙන්නේ? සමානයි. එතකොට පුතේ ලකුණු ගන්න වෙන්නේ අපිට මෙන්න මේ දෙන්නේ විතරයි. ඇයි මම T කියලා දාන්නම්. T1 සමානයි T2 සමානයි T. ඇයි දැන් තන්තුව සැහැල්ලු වෙනකොට තන්තුවේ ස්කන්ධයක් මේ ලක්ෂයට බලපෑවා කියලා නෑ. තන්තුව සැහැල්ලුයිනේ. ඒක තන්තුවට බලපාන්නේ මෙන්න මේ ඔසවන් ඉන්න බව. ඒකට ආතති බලය හැමතැනම එකයි. එතකොට මේ ලකුණු කරලා තියෙන්නේ මේ වස්තුව මත ක්‍රියා කරන එකයි මේ ලක්ෂයේ ක්‍රියා කරන බලය විතරයි. තන්තුවේ බල ලකුණු කීමක් අවශ්‍ය වෙන්නේ නෑ. තන්තුව සැහැල්ලුයිනේ. සැහැල්ලු වස්තුවකට බල ලකුණු කරන්න අවශ්‍ය වෙනවද? නෑනේ. මොන හේතුව? එහෙනම් ළමයි දැනගන්න ඕගොල්ලෝ පුතේ හරියටම මෙන්න අපි සැහැල්ලු තන්තුවකින් ඔසවා ඇති විට එල්ලන් ඉන්න විට ආදි බල දාන්න ඕනේ කොහොමද මූණට මූණලා. මෙයා බලපාන්නේ මේ ලක්ෂයට, මෙයා බලපාන්නේ කාටද? වස්තුවට. මේ මැද ඉන්න දෙන්න වැඩක් නැහැ. ඔන්න ඔක තමයි හරි විදියට સિદ્ધාන්තය. නිකාම ඕගොල්ලෝ මෙන්න ටී කියලා ගණන් ලකුණු කරනවා ආදි බල. ඒකේ අදහස් තමන් දන්නේ නැහැ. නිවැරදි ක්‍රමයට හිතන්න. තන්තුවේ ස්කන්ධයක් තිබුණා නම් හදිස්සියවත් ගානක උලෙන් අහන්නේ නැහැ එහෙම ගැටලු. හැබැයි භෞතික විද්‍යාවේ තියෙනවා. තන්තුවේ ස්කන්ධයක් පැවතුනා නම් මෙහෙම ලකුණු කරන්න බෑ. මේ තියෙන මෙහෙම ලකුණු කරනවා. හැබැයි අපිට ගණන් වල බොහෝ විට අපිට හම්බ වෙන්නේ සැහැල්ලු තන්තු කියලා අපිට කියනකොට සැහැල්ලු අවිතන්න තන්තු කියලා කියනකොට මේ තන්තුවේ සැහැල්ලු බව නිසා තන්තුවේ බල ලකුණු කරන්න ඕනේ නෙවෙයි වස්තුවෙන් තන්තුව මත. මෙයා තියෙන තන්තුවට. මේ ලක්ෂයට. මේ වස්තුවට. එහෙනම් මේව ලකුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඇයි ඒ සැහැල්ලු තන්තුවක් කියලා කිව්වහම ලකුණු ගන්න වෙන්නේ මේ ලක්ෂයේ ඇතිවන බලයයි මේ වස්තුව මත තියෙන බලයයි ආනති බලය විතරයි. ඔන්න මත අපි කියන්නේ ආනති බල ලකුණු ගන්න අපි කොහොමද එහෙනම් සැහැල්ලු තන්තුවක් කියපු ගමන් මෙන්න මේ ආකාරයට මූණට මූණලා ආනති බල ලකුණු කළ යුතුයි. එහෙනම් මුතේ මේ උපසනාන් ටික අරගන්න. අදගෙන ලියා ගන්න යටින් මෙහෙම මොන තමන්ට මේක පෝස්ට් කරලා දෙන්න පුළුවන්. ලියා ගන්න මෙහෙම ඇදුණු තන්තුවල හෝ දඩුවල ආදි බල යටතේ ලියා ගන්න. ඇදුණු තන්තුවල හෝ දඩුවල ආතති බල පවතී. ඊළඟ කතේ දාලා ලියන්න. සැහැල්ලු තන්තුවක සම විටම දෙකලවල ආතති සමාන වේ. සැහැල්ලු තන්තුවක ආතති සම විටම සැහැල්ලු තන්තුවක සම විටම දෙකලවල ආතති සමාන වේ. සැහැල්ලු තන්තුවක සම විටම දෙකලවල ආතති සමාන වේ. ඊළඟ කතේ ස්කන්ධය සහිත තන්තුවක ඉහළට යත්ම ආතතිය වැඩි වේ. ඉහළට යත්ම ආතතිය වැඩි වේ. හරි ඒක අපි සඳහන් වෙලා තියෙනවා බලමු. අපි ඊළඟට කතා කරන ඔතන හිස්සනක් තියලා තියෙනවා. කප්පියක් උඩින් වැටී ඇති තන්තුවක කප්පිය දෙපස ආතතිය සමාන වීමට කියලා කාරණයක්. අපි බලමු මේ අවස්ථාව. මේක උඩින් ඕල රූපය සඳහන් කර ගන්න පුළුවන්. උඩ රූපය සඳහන් කර ගන්න. අපි බලමු ඊළඟ කොටසට අපි යමු. දැන් උතන කියනවා කප්පියක් උඩින් වැටී ඇති තන්තුවක කප්පිය දෙපස ආතතිය සමාන වීමට කියලා ආකාර දෙකක් බෙදෙනවා. ඇයි කප්පියක් මේ උඩින් තන්තුවක් ගියාම මේ ආකාර අපි හිතමු මෙහෙම කප්පියක් තියෙනවා. මේක උඩින් තන්තුවක් ගිහිල්ලා මෙහෙම ස්කන්ධයන් දාන්න පුළුවන්. අපි කියන්නේ කප්පියක් උඩින් තන්තුවක් ගිහිල්ලා කියන්නේ ඒකයි. හරි? එතකොට ආතතිය සමාන වෙන්නේ ඇයි? දැන් මේ තන්තුවේ ඇති වෙන්නේ එකම ආතතියක් වෙන්න ඕන. ඇයි අපි ආතතිය සමානයි කියලා ගන්න හේතුව මොකක්ද? එතකොට එතන මේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි එක්ක කප්පිය නිශ්චල වෙලා කප්පිය චලනය වෙන්නේ නැහැ. කප්පිය භ්‍රමණය වෙන්නේ නැතුව මේ කප්පිය සුමටව පවතිනවා නම් අපිට දාන්න වෙන්නේ ආතතිය සමානයි. එහෙම නැත්නම් කප්පිය කෝණික ත්වරණයෙන් භ්‍රමණය වෙනකොට කප්පියත් භ්‍රමණය වෙනවා නම් කෝණික ත්වරණයකින් සැහැල්ලු සුමට වුණොත් ඒත් ආදි බල මොකද වෙන්නේ සමානයි. එහෙනම් මෙතන ආකාර දෙකක් තියෙනවා. කප්පියක් නිශ්චල අවස්ථාවක් තියෙනවා. අපි ඉස්සරහා විස්තර වෙනවා භ්‍රමණ චරිතයේදී කප්පියක් ත්වරණය වෙන අවස්ථා ගැනක් තියෙනවා. කෝණික ත්වරණ අවස්ථාවක් තියෙනවා. එනම දෙකේදීම ওই කාරණා වෙන්න පුළුවන්. එහෙනම් අපිට උඩින් මාතෘකාව තියෙනවා කප්පියක් උඩින් යටියේ තන්තුවක කප්පිය දෙපස ආතතිය සමාන වීමට. එතන වම් පැත්තෙන් ලියා ගන්න කප්පිය භ්‍රමණය නොවේ නම් මේ පැත්ත. වම් පැත්ත මේ පැත්ත ලියා ගන්න කප්පිය භ්‍රමණය නොවේ නම් හෝ ඒකාකාර කෝණික ප්‍රවේගයකින් චලනය වේ නම් ඒකාකාර කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වේ නම් එය සුමට විය යුතුය. මොකද කාරණා වම් පැත්තේ ලිව්වේ කප්පිය භ්‍රමණය නොවේ නම් හෝ ඒකාකාර කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වේ නම් එය සුමට විය යුතුය. ඒක දකුණු පැත්තෙන් ලියා ගන්න කප්පිය කෝණික ත්වරණයකින් භ්‍රමණය වේ නම් සැහැල්ලු හා සුමට විය යුතුය. ඒ කියන්නේ කප්පියක් උඩින් වැටී තියෙන තන්තුවක කප්පිය දෙපස්ස ආතතිය සමාන වෙන්න ඔන්න ඔය කාරණා බලපානවා. ඒත් අපිට ගණන් වල එන්නේ
මේ දෙපස සමාන ආදිත් තමයි ලැබෙන්නේ. ඉතින් කෙටියෙන් මම තියාගන්න ගැටළු වල අපි මොකද වෙනස් ආලා තියෙන්නේ නැහැ. සහැල්ලු තන්තු තියෙන්නේ. කප්පියේ චෛත්‍ය ස්වභාවය අනුවත් අපිට ලකුණු කරන්න වෙන්නේ එකම ආතතියක් විදිහට දෙපස ආතතිය සමාන වෙනවා. ඒකේ ආකාර දෙකක් මම පැහැදිලි කරලා ලියා ගන්න දුන්නේ. එකක් තමයි කප්පිය නිශ්චලයි ඒකාකාර කොණපොයෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් කප්පිය කෝණික තොරණකින් භ්‍රමණය වෙනවා. ඒක සහැල්ලු හා සුමට විය යුතුය. හරි. දැන් අපි යමු ඊගා බලයේ විදිහට සඳහන් කරනවා උතන තෙරපුම් බලය. ඒකත් ඉතා පහසුයි. මම ඒක කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඒක උනන්ට විස්තරාත්මකව අපි කළා ආදි බලයේ විදිහට. දැන් මම ගන්නවා මනුස්සයෙක් මෙහෙම කාර්යයක් තල්ලු කරනවා. මෙහෙම බලයක් කරනවා මෙහෙට. මෙයා මත ඇති වෙනවා තෙරපුම් බලයක්. තෙරපීම ලක්ෂණ. මේකට අනිවාර්යයෙන්ම දණ්ඩක් විය යුතුයි. දැන් මේකට කඹයක් දාලා තල්ලු කරන්න බෑනේ. කඹයක් දාලා ඇදගෙන ගියා. තල්ලු කරන්න බෑ. එහෙනම් මේක දණ්ඩක්. එහෙනම් මෙයා තෙරපීමකට ලක් කරනවා. එහා සමාන බලයක් අනිත් පැත්තේ තියෙනවා. මම දානවා මේක මොකද තෙරපුම් බල. දැන් පැහැදිලි අපිට ආති බල ලකුණු වෙන්නේ මුහුණට මුහුණලා තෙරපුම් බල අනිත් පැත්තට. ඒකෙත් මම තියාගන්න අර මම කලින් කියපු කාරණාව දණ්ඩේ ස්කන්ධයක් තියෙනවා නම් මේ තෙරපුම් බල වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. හැබැයි අපිට ගණන් වලදී සහැල්ලු කතාවක් අපිට කියලා තමයි දෙන්නේ. එතකොට අපිට මේ බලය T කියලා දාන්න පුළුවන්. හැබැයි දැන් විශේෂත්වය මොකද්ද? ආදි බල ලකුණු වෙන්නේ මුහුණට මුහුණලා තෙරපීම අනිත් පැත්තට. තෙරපුම් බලය. දැන් ලියා ගන්න හතරවෙනි කාරණාව විදියට සහැල් තෙරපුම් දඩුවල හටගනී. තෙරපුම් බලය ලියා ගන්න මෙහෙම තෙරපුණු දඩුවල හටගනී. මෙම තෙරපුම් බල දෙකලවරදී දණ්ඩෙන් ඉවතට සලකුණු කරයි. මෙම තෙරපුම් බල දෙකලවරදී දණ්ඩෙන් ඉවතට සලකුණු කරයි. දැන් ඊගාවට උතන පහළ උපසහන දක්වලා තියෙනවා මේ දුනුතාදී දෙකක් විදිහට. මම එක පොඩ්ඩක් පැහැදිලි කරලා අපි ඊට පස්සේ උදාහරණ කීපයක් මම සාකච්ඡා කරන්න යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට අභ්‍යාසයක් ලැබෙනවා කරන්න. දැන් අභ්‍යාසය ටියුට් එකේ තියෙන නිසා ඒ ටියුට් එකේ අභ්‍යාසය ඔයගොල්ලන්ට තනියම කරන්න පුළුවන්. හරි මේ දක්වා ටියුට් එකේ print out ඔයගොල්ලෝ අරන් ඇති. අභ්‍යාස තනියම කරන්න පුළුවන්. දැන් මම මේ නිසා මෙතන තව පොඩි කාරණාවක් පැහැදිලි කරලා ඊට පස්සේ අපි ඉදිරි දවසේදී ඝර්ෂණ බලය සම්බන්ධව සාකච්ඡා වෙනවා ඊළඟ වීඩියෝ එකේදී. දැනට අපි මේ දුනුතරාදි සම්බන්ධව මම කෙටියෙන් සාකච්ඡා කිරීමක් කරන්නම්. දුනුතරාදි ගැන. එහෙනම් දුනුතරාදි වල පුතේ අපි දුනුතරාදි වර්ග දෙකක් අපි දන්නවා. මෙන්න මෙහෙම කාරණයක්. දුනුතරාදි අපි ආකාර දෙකක අපි දන්නවා. මෙන්න මෙහෙම වර්ග දෙකක් අපි දැකලා තියෙනවා. මෙන්න මෙහෙම දුනුතරාදියක එල්ලලා මේ විදිහට පාඨාංග ගන්න ඒවා තියෙනවා මේ විදිහට. මේක එක දුනුතරාදි වර්ගයක්. කොක්කෙන් අපි මෙන්න කොක්කක එල්ලලා පාඨාංග ගන්න පුළුවන්. මේක වර්ගයක්. එහෙම නැත්නම් තව තියෙනවා මෙන්න මේ වගේ පැටියක් උඩ පාඨාංග වැටෙන ඒවා. ඒක තව දුනුතරාදි වර්ගයක්. දැන් ඔන්න ඔය වර්ග දෙක අපි කියනවා බග එල්ලන දුනුතරාදි වර්ගයක් තියෙනවා. බග තබන තරාදි වර්ගයක් තියෙනවා. මේ බග එල්ලන ඒවා මේ බග තියෙන ඒවා. වර්ග දෙකක් තියෙනවා. දැන් පුතේ හොඳින් බලන්න මේ වර්ග දෙකේ පාඨාංග ලැබෙන්නේ කොහොමද කියන කාරණාව. දැන් මේ මම වස්තුවක් මේ තරාදිය එල්ලලා තියෙනවා. දැන් කඩේ ගිහිල්ලා ඔයගොල්ලෝ දකින්න ඇති එල්ලන තරාදියක කිසියම් බගක් එල්ලුවාම මේ කොක්කෙන් එල්ලුවාම පාඨාංගයක් ලැබෙනවා. දැන් මේකයි භෞතික විද්‍යාත්මකව පැහැදිලි වෙන්නේ මෙහෙමයි. මෙන්න මේ ඔස්සේ මේ ඇති වෙනා මොනවද? ආතති බලයක්. මෙයාගේ බලක් තියෙනවා. මම ගන්න W කිය. දැන් මොකද වෙන්නේ? මේ තරාදිය එල්ලුවාම වස්තුව නිශ්චලතාවයටපත් වෙනවා. දැන් හොඳින් බලන්න පුතේ මේ තියෙන්නේ වස්තුව මත ක්‍රියාත්මක වෙන බලපානය මේ. ඒ වස්තුව අවට තියෙන බල ක්‍රියාත්මක වෙන වස්තුවට.
දැන් වස්තුව නිශ්චල වුණාම මේ වස්තුවම ක්‍රියා කරන මේ T කියන බලයයි මේ W කියන බලයයි මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මේ ඇතිවන ආර්ති බලය නිසා තමයි W වෙන්නේ. පැහැදිලි. එහෙනම් මේ දුන්න ඇතුලේ තියෙන මේ තරාදියේ දුන්න මොකද වෙන්නේ? මේ T බලයෙන් අදිනවා මේ W නිසා T බලයෙන් මෙතන ඇදෙනවා. AT බලපාන්නේ කාටද? තරාදියට. මම කිව්වනේ දැන් ආර්ති බලය ක්‍රියා කරන්නේ දෙන්නෙකුට කියලා. දෙන්නෙකුට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ T ක්‍රියාත්මක වෙන්නේ මේ T වස්තුවට මේ T තරාදියට. එහෙනම් මොකද වෙන්නේ? තරාදියේ දුන්න ඇදීම නිසා පාඨාංකයක් ලැබෙනවා. අපි කියනවා T සමානයි මොකද්ද? T සමානයි W. ඉතා පැහැදිලි. T සමානයි W. දැන් උඩ මේකේ බල ලකුණු කීම කලේ මොනවද එහෙනම්? මෙන්න ඇති වෙනවා ආදි බලයක්. ඒක ආදි බලය කියන්නේ බල දෙකක්. අපි ලකුණු කළා මොහොන්ට මොහොනලා. මෙයාගේ බල ක්‍රියා කරනවා සිරස්ව පහලට. මම මේ බල ලකුණු කළේ W කියලා. දැන් වස්තුව නිශ්චලතාවයේ තියෙනකොට මොකද වෙන්නේ? වස්තුවම ක්‍රියා කරන ඉහළ බලය පහළ බලය සමානයි. සිරිසාව ඔස්සේ බල සමානයි. නිශ්චලයිනේ. දැන් T සමානයි W. බලමු මෙයාගේ මෙන්න වස්තුවේ බල ක්‍රියාත්මක වෙනවා. දැන් මෙන්න මෙතන මොකද වෙන්නේ? මේ පෘෂ්ඨයේ මේ තැටිය මත ස්පර්ශ වෙන වස්තුව. ඇති වෙනවා පුතේ මොකද්ද? වස්තුව මත ක්‍රියාත්මක වෙනවා අභිලන් ප්‍රතික්‍රියාව. ඒක තැටියටත් බලපානවා. දැන් මේ ආකාරද බලපාන්නේ? තැටියට. මේ ආකාර බලපාන්නේ වස්තුවට. දැන් මේ තැටියට බලපාන බලය. මේ වස්තුවේ බලපාන බලය. දැන් මොකද වෙන්නේ? මෙන්න වස්තුවේ බලමේ. පැහැදිලිද? වස්තුව මත ආව බලපානවා. තැටිය මත ආව බලපානවා. එන වස්තුව මත ඉහළට ආව තියෙනවා. වස්තුවේ බල පහළට තියෙනවා. දැන් මොකද වෙන්නේ? R සමානයි W. ඇයි? වස්තුව නිශ්චලයි. වස්තුව නිශ්චලයි. එහෙමනම් R සමානයි W. මොකක්ද ඒ කියන්නේ? ප්‍රතික්‍රියාව බලට සමානයි. මේ ප්‍රතික්‍රියාව නිසා තමයි ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් තැටිය මත පහළට ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? තෙරපීමකට ලක් වෙලා පාඨාංකයක් ලැබෙනවා. පැහැදිලිද? එහෙනම් අපි ගත්තේ මම මුලින්ම පැහැදිලි කළේ ඒක ඕගොල්ලන්ට බාහිර බල අභ්‍යන්තර බල දෙකක් තියෙනවා. එහෙනම් මේ R බලපාන්නේ වස්තුවට. මේ W වස්තුවට. R සමානයි W. හරිනේ. එහෙනම් R කියන්නේ මොකද්ද? වස්තුවේ බව. අපි දැන් බලමු මේ සාකච්ඡා කරපු කරුණු කෙටියෙන් පොඩ්ඩක් මතක් කරලා මේ දැනට සාකච්ඡා කරපු කොටස් ටික මුලින් පැහැදිලි කළා අපි ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණ ස්කන්ධය, අවස්ථි ස්කන්ධය ගැන, අවස්ථිතිය ගැන සාකච්ඡා කළා. බලය ගැන නිර්වචනය කිරීමක් කළා. ඊට පස්සේ නිව්ටන් නියම යටතේ පළවෙනි නියමය සාකච්ඡා වුණා, දෙවෙනි නියමය, තුන්වෙනි නියමය. ඒ අතවතුර සාකච්ඡා කළා අපි සමුද්දේශකාමු කියන එක. ඒකේ අපි සාකච්ඡා කරා සමුද්දේශකාමු වර්ග දෙකක් යටතේ ත්වරණය සහිත අවස්ථා, ත්වරණය අවස්ථිතික සහිතය, අවස්ථිතික රහිත අවස්ථා, ත්වරණය සහිත, ත්වරණය රහිත අවස්ථාවල කොහොමද වෙන්නේ කියන එක. ඒවා හොඳින් අධ්‍යයනය කරන්න මේ સિદ્ધාන්ත ඉතාල වැදගත් අපිට. මොකද මේ භෞතික විද්‍යාව යටතේ බල ඒකකයේ ප්‍රශ්න ගොඩක් තැන් වලින් අහන්න පුළුවන් තැන් තියෙනවා අපිට. ඒ නිසා මේවා સિદ્ધාන්ත කරුණු භාවිතා කිරීම ගැන හරි අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ අපි බල වර්ග, බලයේ ස්වરૂප ආකාර කිහිපයක් සාකච්ඡා කළා. එතකොට ඉතාල වැදගත් අපි සාකච්ඡා කළා ගුරුත්වාකර්ෂණ බලය. එහෙම නැත්නම් වස්තුවක බල ලකුණු කරන්නේ කොහොමද? අභිලන් ප්‍රතික්‍රියාව ලකුණු කරන්නේ කොහොමද? ආර්ති බල ලකුණු කරන්නේ කොහොමද? තෙරපුම් බල ලකුණු කරන්නේ කොහොමද? මෙතෙන් පටන් අපි මේ සාකච්ඡා කරපු කරුණු ටික අධ්‍යයනය කරන උදාහරණ කිහිපයක් බලමු. මම පළවෙනි උදාහරණය ගන්නවා මෙහෙම. කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයකට 4ක තෝරණයක් දෙන්න ඕනේ. තෝරණය අපේ සංකේතයේ A. මෙයා M. අපෙන් අහනවා මේ තෝරණය 4ක තෝරණයක් ලබා දෙන්න අවශ්‍ය බලය කොපමණද කියලා. අපි දානවා මොකද්ද? F සමානයි ma වස්තුවට දානවා මේ විදිහට. බලය F කියලා කියනවා ස්කන්ධය 50යි, ත්වරණය 4යි, උත්තරේ නිව්ටන් 200යි. දැන් මෙහෙම ඔයගොල්ලෝ F සමානයි ma දානකොට මේකේ තව බල කීපයක් ලකුණු වෙනවා ඇත්තටම. වස්තුව මත මොනවද? වස්තුවේ බල තියෙනවා පල්ලෙහාට. මම වෙනම දාන්නම් මේ පැත්තෙන්
පැහැදිලි වෙන්න අභිලම් ප්‍රතික්‍රියාව තියෙනවා ඉහළට. වස්තුවේ භාග තියෙනවා අපි W කියන්නේ අපි දන්නවා 500යි නිව්ටන් කියලා තියෙනවා. හැබැයි ඒක ලකුණු කරන්න අවශ්‍ය නැහැ. ඇයි? එතන පුතේ දැනගන්න වස්තුවක් තිගස්ව ගමන් කරනකොට ලම්බක බල වලින් බලපෑමක් එයාට ඇති වෙන්නේ නැහැ. දැන් අපි ඒකනේ අපි දන්නවා අපි හිතමු දැන් අපි බස් එකක් තිගස් පොළවේ තියෙනකොට 4-5 දිනකට පුළුවන් මේ බස් එක තල්ලු කරන්න. එහෙම පුළුවන් වෙන්නේ ඇයි? වස්තුවේ බල තියෙනවා බස් එකේ බල පහළට ක්‍රියාත්මකයි සිගස්ව පහළට. අභිලන් ප්‍රතික්‍රියාවක් තියෙනවා. හැබැයි ඒ දෙක බලපාන්නේ නැහැ. මේ යොදන බලය 5 දෙනාට තල්ලු කරන්න පුළුවන් වෙනවා. හැබැයි බලපාන්නේ මොකද්ද? බස් තල්ලු කරන අපේ අපහසුතාවයක් ඇති වෙන්නේ ඝර්ෂණ බලය නිසා. හැබැයි ඝර්ෂණ බලය අපි ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා. ඝර්ෂණ බලය ඇති වෙන්නේ වස්තුවේ බලෙන් ඇත්තටම කොටසක් තමයි වෙන්නේ. ඒකට බස් එකේ මුළු බාගම ඉක්මවල බලයක් වදන්න ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිගස් බල තමයි වස්තුවේ බල සිගස්ව පහළට අභිලන් ප්‍රතික්‍රියාව සිගස්ව ඉහළට ඒ දෙකම බලපාන්නේ තිගස් චලිතය. එතන ඕනලාම පුතේ මම තියාගන්න චලනය වන දිශාවට ලම්බක බල වලින් බලපෑමක් ඇති වෙන්නේ නැත. එතන මේ බල දෙක අපිට වැඩක් වෙන්නේ නැහැ මෙතෙන්දී. මෙතන පෘෂ්ඨය අපි සලකන්නේ සුමට පෘෂ්ඨයක් විදියට. ඒ කියන්නේ ඝර්ෂණ බලයක් නැහැ. ඒ නිසා F සමානයි මේ දාන්න පුළුවන්. බලමු පුතේ එතකොට බලය 200යි. බලමු පුතේ දෙවෙනි උදාහරණය මම දක්වලා දිනවා මෙහෙම. කිලෝග්‍රෑම් 800ක ස්කන්ධයකට 3ක බලය 3ක ත්වරණයක් ලබා දෙනවලු. හැබැයි ප්‍රතිරෝධී බලය 800යි. නම් එන්ජිම යොදන බලය. දැන් අපි හිතමු 800කට 3ක ත්වරණයක් දෙන්න නම් මෙයා ස්කන්ධයේ ත්වරණය 3යි. ඒ 3යි. එහෙනම් මොකද සූත්‍රය අපේ F සමානයි ma. මොකද වෙන්නේ? 800 ගුණ කිරීම 3 2400යි. මේ තමයි සම්ප්‍රයුක්ත බලය. එන්ජිමේ බලය නෙමෙයි පුතේ සම්ප්‍රයුක්ත බලය. එහෙනම් 2400 බලයක් දෙන්න 800ක ත්වරණය මේ 800ක ප්‍රතිරෝධී බලයකුත් තියෙනවා නම් අනිත් පැත්තට අපි 2400ක් දීලා හරියන්නේ නැහැ පුතේ. 2400ක් දුන්නොත් 800ක් ආවම වෙන්නේ 1600යි. එහෙනම් අපි මේ 800 බලයක් මෙහාට දෙන්න වෙනවා මේ පැත්තට. ඒ කියන්නේ එන්ජිමේ බලය කීයක් වෙන්න ඕනද? 3200ක් වෙන්න ඕන. පැහැදිලි? 2400ක බලයක් ඇති වෙන්න 800ක ප්‍රතිරෝධී බලයක් තියෙන නිසා 2400ට 800ත් එකයි බලය යොදනකොට 3200ක් ආවොත් තමයි 3200න් 800ක් අනිත් පැත්තට ඉදුණාම ප්‍රතිරෝධී බලය කියන අනිත් පැත්තනේ. අනිත් පැත්තට 800ක් ඉදුණාම ඇත්ත බලය 2400යි. අපි කියන්නේ කොහොමද මොකද්ද? සම්ප්‍රයුක්ත බලය. මොකද සම්ප්‍රයුක්ත බලය කියන්නේ ඇති වෙන තනි බලය. තනි බලය 2400යි. 3200ක් එහෙමනම් එන්ජිමේ බලය 3200ක් විය යුතුයි. අපි යමු තුන්වෙනි උදාහරණය. මම ගන්නවා තුන්වෙනි උදාහරණය විදිහට මෙහෙම. වස්තුන් දෙකක් තියෙනවා කිලෝග්‍රෑම් 5යි කිලෝග්‍රෑම් 3යි. ඒ වස්තුන් දෙක තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. නමුත් බලන්න පුතේ මේ අභ්‍යාසයේ ගණන් වලට අභ්‍යාසයේ උත්තර ලියනකොට මම දෙන උදාහරණ හොඳින් අධ්‍යයනය කරන්න, සිද්ධාන්ත කීප සැරයක් බලන්න. මොකද අපි ඊටාම කෙටියෙන් තමයි මේ අවශ්‍ය ප්‍රමාණයට විස්තර කිරීම කරලා තියෙන්නේ. අපි පන්තිවලදී තව මේක සවිස්තරාත්මක විස්තර කිරීමක් මම උදාහරණ සහිතව පැහැදිලි කරනවා. අපිට කාලය කෙටි කාලයක් තුළ වැඩි ප්‍රමාණයක් අපිට ආවරණය කරන්න අවශ්‍ය නිසා අපි මෙහෙම පාඩම කරගෙන යන්නේ. අපි පන්ති ආරම්භ කරන විගස අපි මේ පාඩම නැවත පන්ති කාමරය තුල සවිස්තරාත්මකව නිබන්ධනය සමග සාකච්ඡා වෙනවා. දැනට ඔයගොල්ලෝ ගෙදර ඉන්න නිසා මේ ආකාරයට ඔය වීඩියෝ එක කීප සැරයක් අපිට ඔයාලට අධ්‍යයනය කරන්න පුළුවන් බලලා උදාහරණ ප්‍රශ්න සාකච්ඡා කිරීම මම කරන්නේවත් කළා අභ්‍යාසයේ තනියම උත්තර ලියන්න පුළුවන් හැකියාව මම හදා ගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න උදින් බලන්න බලමු. කිලෝග්‍රෑම් 5යි කිලෝග්‍රෑම් 3යි ස්කන්ධයන් දෙකක් තියෙනවා. මම මෙහෙන් 40ක නිව්ටන් බලයක්ෙන් මේ වස්තුන් දෙක අදිනවා. මේක තන්තුවක් සම්බන්ධයි. මේ තන්තුව සැහැල්ලු අවිතන්නේ තන්තුවක්. ඒ කියන්නේ ඇදීමකට ලක් වෙන්නේ නැහැ. තන්තුවේ ස්කන්ධයක් නැහැ. හරිනේ. මම අහනවා වස්තු වල ත්වරණය එක මම අහනවා
තන්තුවේ ආතතිය. දැන් හොඳින් බලන්න පුතේ මෙහෙම වස්තුවල තොරණය තන්තුවේ ආතතිය. එහෙමනම් වස්තුවල තොරණය තන්තුවේ ආතතිය. අපි බලමු එහෙනම් දැන් මේකේ මුලින්ම කරන්නේ අපි මේ වස්තුන් මත ක්‍රියා කරන බල ලකුණු කිරීම කරනවා. පළවෙනිම කාරණාව. මොනවද බල? තන්තුව සැහැල්ලු නිසා ආදි බල සමානයි මොහොන්ට මොහොන්ලා ලකුණු කරනවා ආදි බල පන්දානවා T. වස්තුවේ බල 50යි කිලෝග්‍රෑම් 5යි කියන්නේ නිව්ටන් 50යිනේ. ගුරුත්වය තෝරන්නේ ආසන්නව අපි ගන්න 10යි කියලා. ඒක ගැටලු වල අපිට දෙනවා. එතකොට 5 10න් ගුණ කළාම 50යි. අභිලන් ප්‍රතික්‍රියාව මන් දානවා R1. වස්තුවේ බල 30යි අභිලන් ප්‍රතික්‍රියාව R2 කියලා මන් දානවා. මම එහෙම දාන්නේ අර මේ කෙලින්ම තමයි බලදේ ලකුණු වෙන්න ඕනේ. අපි ඒක පැහැදිලිව මම වෙන් කරන්න අවශ්‍ය නිසා මම එහෙම ලකුණු කිරීමක් කරනවා. එක රේඛාවේ දැම්මත් කමක් නැහැ. හරි? වෙන් වෙලා පේන්න ඕන නිසා මම එහෙම දැම්මේ. මේ අභිලන් ප්‍රතික්‍රියාව කාටද? වස්තුව මත. මේ පෘෂ්ඨයට ලම්බකව වස්තුව පැත්තට. ඉතා පැහැදිලි. දැන් පුතේ මේ පෘෂ්ඨය අපි සලකන්නේ සුමට පෘෂ්ඨයක්. ඒ කියන්නේ ඝර්ෂණ බල නැහැ. හරි? දැන් ඔන්න අපේ බල ලකුණු කළා මොනවද? වස්තුන් පෘෂ්ඨ ස්පර්ශ වෙන නිසා ස්පර්ශ පෘෂ්ඨයේ ලම්බකයි අභිලන් ප්‍රතික්‍රියාව. වස්තුවේ බල සිරස්ව පහළට. වස්තුවේ බල සිරස්ව පහළට ගුරුත්වය තෝරන්නේ ආසන්නව අපි ගන්න 10යි කියලා 10 ගත්තුන 30යි. පෘෂ්ඨයේ ලම්බකව වස්තුව පැත්තට අභිලන් ප්‍රතික්‍රියාව. මම දැන් පැහැදිලි කළා අභිලන් ප්‍රතික්‍රියාව බල දෙකක් තිබුණාට අපේ වස්තුන් වල ලකුණු කරන්නේ වස්තුන් පැත්තට බලය පමණයි. පැහැදිලි. දැන් මෙන්න ආදි බලය සැහැල්ලු තන්තුවක් නිසා දෙකේ ආදි බල සමානයි. මැද තන්තුවේ බල මුකුත් වෙන්නේ මුහුණට මුහුණලා දැම්ම. මෙන්න බලය 40යි. ඔන්න බල ලකුණු කිරීම කළා අවසන්. මම ගන්නවා මේ වස්තු වල තොරණය A කියලා. මම පුතේ මෙහෙම වැඩක් කරනවා. හොඳින් බලන්න. මේ වස්තුන් දෙකම ගමන් කරන්නේ එකම දිශාවකට නිසා. පැහැදිලි. මම වස්තුන් දෙකම සලකනවා පද්ධතියක් විදිහට. එක්කෙනෙක් විදිහට ගන්නවා. ඒ කියන්නේ වස්තුන් දෙකම සලකා මම මේ පැත්තට F සමානයි M දානවා. මම පැහැදිලිව කිව්වා වස්තුන් එකම පැත්තට යනවා නම් ඒ දෙන්නටම එක සැරේ F සමානයි M දාන්න පුළුවන්. ඒ දෙන්න මම එකම පැත්තට. මේ වැඩේ වෙන් කරන්න බෑ දෙන්න දෙපැත්තකට ගියොත්. එකම පැත්තට දාන්න පුළුවන්. එනමුද දැන් වස්තුන් දෙකම සලකාමේ ඉතා වැදගත්. කොයි පැත්තටද මෙහාට? F සමානයි M. දැන් බලන්න වස්තුන් දෙකම සලකනකොට මං කිව්වා ලම්බක බල බලපාන්නේ නැහැ. දැන් දෙකම එකට ගත්තාම මේ TT මොකද වෙන්නේ? කැපෙනවා. මම එදා කලින් උදාහරණ අපි සාකච්ඡා කළා බාහිර බල සහ අභ්‍යන්තර බල කියලා. දැන් මේක අභ්‍යන්තර බල දෙකක් ඒ දෙන්නනේ. දෙන්න මොකද වෙන්නේ? දෙන්න කැපෙනවා. එයි. මෙයා මේ පැත්තට මෙයා මේ පැත්තට. එහෙනම් මේ දෙක එකම සලකුවාම ලම්බක බල එන්නෙත් නැහැ TT එන්නෙත් නැහැ. බල තියෙන්නේ කීයද දැන් 1යි. බලය කීයද 40යි. පැහැදිලිද? බලය 40යි. මේ පැත්තට බලය තියෙන්නේ 40 විතරයි. අනික කවුවත් එන්නේ නැහැ. කැපිලා යනවා. ස්කන්ධය මුළු ස්කන්ධය දෙන්නම සලකන නිසා 5 3 8යි. එහෙනම් 8යි A සමානයි 40යි. 8ෙන් බෙදුවාම A සමානයි 5යි. එහෙනම් තෝරණය කීයද? 5යි. 5 කොටස 6යි. තෝරණය 5යි නම් මට පුළුවන් දැන් මම එක වස්තුවක් සලකනවා. එක්කෙනෙක් සලකලා මම T හොයන්න යනවා. මොකද දෙන්නම සලකුවාම TT කැපිලා යනවනේ. T හොයන්න බෑ. මම දැන් එක්කෙනෙක් ගන්නවා. මම ගන්නවා කිලෝග්‍රෑම් 5. මම කිලෝග්‍රෑම් 5ට මේ පැත්තට F සමානයි M දානවා. ඇයි මම කිලෝග්‍රෑම් 5 ගත්තේ? දැනගන්න ඕන ඔක්කොම. කිලෝග්‍රෑම් 5 ගත්තේ කිලෝග්‍රෑම් 5 මේ පැත්තට බලය තියෙන්නේ මෙන්න මේ T මේ. 5 වටා ඉන්න බල එයාටයි තියෙන්නේ. මෙයා වටා ඉන්න බල මෙයාටයි තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් කිලෝග්‍රෑම් 5 වටා ඉන්න බල තියෙන්නේ දැන්
තිගස් බල තියෙන්නේ T විතරයි. T විතරයි. හැබැයි කිලෝග්‍රෑම් 3 වටා තිගස් බල දෙකක් තියෙනවා. ඒ නිසා මේක දාන එක ලේසියි අපිට. බලය මොකද්ද T. ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. තොරණය 5යි. බලය 25යි. එහෙනම් අපිට කිලෝග්‍රෑම් 5ට දාන එක ලේසි තන්තු ව්‍යාපෘතිය හොයන්න. දැන් කෙනෙක් අහුවොත් අපෙන් අහන්න පුළුවන් ඇයි කිලෝග්‍රෑම් 3ට දාලා හොයන්න බැරිද? පුළුවන් පුතේ හොයන්න පුළුවන්. පොඩ්ඩක් සුළු කිරීම දිගයි. මම උදාහරණ මේ එතකොට තනි බලයක් 30 තියෙන කෙනාට දාන එක ලේසි. මම මොන කිලෝග්‍රෑම් 3ට දාලා පෙන්නන්නම්. එහෙම ඕනේ නැහැ. 3ට දැම්මත් පුතේ F = ma මෙහෙම දාන්නම් මම. කිලෝග්‍රෑම් 3ට දෙන්නට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ හොදේ. දැන් අපි දැන් ගාන හදලා අපි ඉවරයි. T = 25යි. එහෙනම් මොකද්ද කළේ? තෝරණේ හොයාගත්තා. පද්ධතියට දැම්මා. එක්කෙනෙකුට දැම්මා. දැම්මම ඔයාලට පෙන්නන්න ඕනනම් Tamanට පුළුවන් කිලෝග්‍රෑම් මම දැම්ම කිලෝග්‍රෑම් 5ට කෙනෙක් ඇහුවොත් කිලෝග්‍රෑම් 3ට දැම්මොත් කොහොමද වෙන්නේ? එයාට දාන්නත් පුළුවන්. කොහොමද? බලය කිලෝග්‍රෑම් 3 බල තියෙනවා මේ පැත්තට 40 අනිත් පැත්තට T. 40 අඩු කිරීම T. ඇයි? අපි දාන්නේ යන පැත්තට නිතරම. යන්නේ මෙහාට. F = මේ දාන්නේ කොහාටද? වස්තුන් චලනය වන පැත්තට. එහෙනම් ඒ පැත්තට 40ක් තියෙනවා අනිත් පැත්තට T තියෙනවා. එහෙනම් මේ පැත්තට බලය මොකක්ද දැන් එතකොට? අපි දාන පැත්තට තියෙනවා 40ක් අනිත් පැත්තට T තියෙනවා 40 අඩු කිරීම T. ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි. තොරණය 5යි. එහෙනම් 40 අඩු කිරීම T = 15යි. මේ වෙන T මෙහාට ගන්න. 15 මෙහෙට දාන්න. 40න් 15ක් අඩු කරනවා T = 25යි. බලන්න උත්තරය ආව නේද? එහෙනම් පුතේ මේ ආදි බලය හොයන්න මේ ක්‍රම දෙකම හදන්න ඕනේ නැහැ. එක ක්‍රමයයි. එක ක්‍රමයක් දාලා හදන්න. එහෙනම් මේ ආකාරයට තමයි මේ අභ්‍යාසයට උත්තර ලියන්න. මම ඊළඟ දවසේ තව ගැටලු කීපයක් සාකච්ඡා කරලා තමයි අපි ඊළඟ මාතෘකාවට යන්නේ. ගවේෂණ බලය සාකච්ඡා කරලා ඊළඟට අපි අභ්‍යාසයට තව මේ අභ්‍යාස කීපයක් සාකච්ඡා වෙනවා. Tamanට උපරිම උත්සාහය යොදන්න මේ ආකාරයට ගැටලුවක් විසඳන්න. මම උදාහරණ 3ක් සාකච්ඡා කාලය වැඩි කාලයක් මේ කොටස වැය වෙච්ච නිසා අද උදාහරණ 3ක් සාකච්ඡා කළා. උදාහරණ 3ක් හොඳට අධ්‍යයනය කරන්න. ඊට පස්සේ අභ්‍යාසය උත්තර ලියන්න බලන්න. අපි ඊළඟ දවසේ ගවේෂණ බලය විස්තර කරලා තවත් උදාහරණ සාකච්ඡා කරලා අපි ඊළඟ අභ්‍යාසයේ මුණ ගැහමු. බලය යටතේ අද අපි සාකච්ඡා කළේ පළවෙනි වීඩියෝ එක. එහෙනම් මේක මම හිතනවා උගලන්ට මේ විෂය ගැන හරි අවබෝධයක් නිවැරදි අවබෝධයක් ලබා ගන්න මේ ඉතා පහසුවෙන් පුළුවන් වෙයි මේ යාන්ත්‍ර විද්‍යාව යටතේ පවතින බලය සම්බන්ධව. ඒ නිසා ඒ හොඳින් අධ්‍යයනය කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙනවා ඔයගොල්ලොත් එක්ක බලය දෙවෙනි වීඩියෝ එක යටතේ. හැකියතරම් මේක Tamanට ෂෙයා කරන්න පුළුවන්, subscribe කරන්න පුළුවන්. අපි මේක YouTube channel එක ඔස්සේ ඉදිරියෙන් නරඹන්න පුළුවන් අවස්ථාව සපයනවා. ඕනම දුවකට පුතකට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. අපේ Google Classroom හා සම්බන්ධ වුණු දුවපුතුන්ට පුළුවන් වෙනවා අභ්‍යාසයට උත්තර ලියලා අපිට ලැබෙන සලස්වන්න. එතකොට මේ අවට ආයතනවලට සහභාගී වෙන සිසුන්ට එතකොට හෝමගම මාළඹේ හොරණ පාදුක්ක ප්‍රදේශවල දුවපුතුන්ට පුළුවන් මේ Google Classroom ඔස්සේ අපිට සම්බන්ධ වෙලා අභ්‍යාස බලලා උත්තර ලියලා අපිත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. ඒ වගේම අනිත් සෑම දුවකට පුතට පුළුවන් වෙනවා මේ බලයේ වීඩියෝ එක පොදින් අධ්‍යයනය කරන්න. අපි දෙවෙනි වීඩියෝ එකෙන් හමු වෙමු. අපි එහි සාකච්ඡා කරනවා තවදුරටත් ගවේෂණ බලය සමග කොහොමද F = ma යොදන්නේ, කප්පිවල යොදන්නේ කොහොමද කියන කාරණාව විස්තර කිරීම කරනවා. ගැටලු සාකච්ඡා කිරීම සිදු කරනවා. එහෙනම් අපි දෙවෙනි වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙමු. ආයිබෝවන්.